හොඳයි. තේරුවන් සරණ වෙන සිල් දෙනාට. අද ඉතින් මේ දේශනාව මේව කරන්න කලින් මට කලින් මතක් කරා පුළුවන් නම් මේ සලායතන ගැන විස්තර කරන්න කියලා. හරි. දැන් මේ සූත්‍ර ඇසුරෙන් බොහෝ වෙලාවට විස්තර නොකරන්න හේතුවක් තියෙනවා. මේ සූත්‍ර ඇසුරෙන් විස්තර නොකරන්න අඩුවෙන් ගන්න හේතුව තමයි ඒ සූත්‍රයක් සමහර විට කියලා තියෙන්නේ ඒ කාලේ ඒ හිටපු ලෙඩාට ගැළපෙන විදිහට දීපු බෙහෙතක්. හරි. ඒ කාලේ ඒ කියපු ඒ තිබ්බ ලෙඩේට ගැළපෙන්න දීපු බෙහෙත අද නොගැලපෙන්න පුළුවන්. මම මේ කතාව කීපතාවක් කියලා තියෙනවා. ඒක හැබැයි නවතත් මතක් කරලා මේක පටන් ගන්න. ඒ කියන්නේ දැන් හිතන්න විවිධාකාර ලෙඩ තියෙන මිනිස්සු ඉන්නවා. හැබැයි මේ විවිධාකාර ලෙඩ තියෙන හැම මිනිස්යාගේම සුවපත් වීම එකයි. හැබැයි ලෙඩ විවිධාකාරයි. දැන් හිතන්න කවුරු හරි වෛද්‍යවරයෙක් ඉන්නවා. මේ වෛද්‍යවරයා මොකද කරන්නේ? මේ එක එක ලෙඩාට එක එක જાතිය බෙහෙත් දෙනවා. අපි හිතමු දැන් එයා ළඟට එනවා දියවැඩියාව තියෙන මිනිස්සෙක්. එයාට ගැළපෙන බෙහෙත දෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් තියෙන මිනිස්සෙක් ඉන්නවා එනවා එයාට ගැළපෙන බෙහෙත දෙනවා. ඉරුවාරදේ තියෙන මිනිස්සෙක් එනවා ඒ ලෙඩේට ගැළපෙන බෙහෙත දෙනවා. ગેස්ට්‍රයිටිස් තියෙන ලෙඩෙක් එනවා එයාට ගැළපෙන බෙහෙත දෙනවා. මේ විදිහට එක එක්කෙනාට ගැළපෙන බෙහෙත් දෙනවා. දැන් මේ දෙන බෙහෙත්ෙන් මේ ඔක්කොම සුවපත් වෙනවා. ඒ ලෙඩාට අවශ්‍ය බෙහෙත් වලින් මේ හැම එයාට ගැළපෙන බෙහෙත දුන්නාට පස්සේ එයා සුවපත් වෙනවා. හරිද? දැන් හිතන්න මෙන්න මෙහෙම කියලා. දැන් ගෙදර ඉන්නවා ස්වාමි පුරුෂයයි බින්දයි දෙන්න. හරිද? එක්කෙනෙකුට තියෙනවා දැන් දෙන්නටම ඇඟේ අමාරුව තියෙනවා. ඇඟපත රිදෙනවා. පොඩි ක්ලාන්ත ගතියක් තියෙනවා පොඩ්ඩක්. කොහොම ගතියක් තියෙනවා. දැන් එක්කෙනෙකුට තියෙන්නේ දියවැඩියාව. අනිත් එක්කෙනාට හයි බ්ලඩ් ප්‍රෙෂර්. හරිද? දැන් දියවැඩියාව තියෙන කෙනා යනවා ડોක්ටර් ගාවට. ડોක්ටර් ගාවට ගියන් පස්සේ එයා පරීක්ෂා කරනවා. දැන් පරීක්ෂා කරාට පස්සේ පේනවා මේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා තමයි මේ ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් ඕකට දෙනවා බෙහෙතක්. දැන් මේ බෙහෙත දුන්නාට පස්සේ අර තිබ්බ ඇඟේ පතේ අමාරුව අර කලාන්ත ගතිය ඔක්කොම අයින් වෙලා ගිහලා ඔන්න අන්න සුවපත් වෙනවා. දැන් මේ සුවපත් වුණාට පස්සේ අපිට බිරිඳට තමයි දියවැඩියාව තිබුණේ කියලා ස්වාමි පුරුෂයා බලනවා. දැන් මටත් නිකන් ඒ වගේ ලෙඩ ටිකක් තිබුණේ. මම මොකද කරන්නේ? බිරිඳ දුන්න බෙහෙත් ටික මොකද කරන්නේ? බොනවා. දීව ගම මොකද වෙන්නේ? දීව ගම ඉතින් ඉතායික්මනේ එක යන්න වෙනවා කොහෙටද? හොස්පිටල් එකට එක යන්න වෙනවා. දැන් හොස්පිටල් එක එකන් ගියාන් පස්සේ වෛද්‍යවරයාට ලෙඩ කීයකට බෙහෙත් කරන්න වෙනවද? ලෙඩ දෙකකට බෙහෙත් කරන්න වෙනවා. එකක් මොකද්ද? අර බෙහෙත් හින්දා වෙච්ච ලෙඩේ අතරම තිබ්බ ලෙඩේ. බෙහෙත් හින්දා අර දියවැඩියාවට දීපු බෙහෙත් වලින් කලින් මේ හොඳට තිබ්බ සීනි මට්ටම අඩු වෙලා ඒ හින්දා වෙච්ච ලෙඩේ කලින් කොහොමද තිබ්බ හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන ලෙඩේ. හරි. ඉතින් ඔන්න ඔය වගේ එකක් එනවා අපිට. හරිද? අපිට දැන් වැඩි හරියක් තියෙන්නේ බෙහෙත් දීලා ඇති වෙච්ච ලෙඩ. තියෙන ලෙඩේට අමතරව බෙහෙත් දීලා ඇති වෙච්ච ලෙඩ තමයි ඒ කියන්නේ එක එක්කිනාට දීපු බෙහෙත් දීලා ඇති වෙච්ච ලෙඩ තමයි තියෙන්නේ. ඉතින් දැන් අර අපි අහලා තියෙනවා දැන් කතාවේ හැටියට කාට හරි සූත්‍රයක් දේශනා කරාට පස්සේ එයා එතනින් එහාට ඉතින් එතන කලයුත්තක් නොමැති බවට ආව. ඉතින් එතනින් එහාට ඒ සූත්‍රයෙන්ම එයා ගමන කෙලවර කරා කියලා අපි අහලා තියෙනවා. දැන් ඉතින් ওই විදිහට දැන් මේ අය මේ අතීතයේ හිටපු වෛද්‍යවරයා එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ එක එක ලෙඩාට දුන්න බෙහෙත් ටික ඔක්කොම මම දැන් මොකද කරලා තියෙන්නේ? ඔක්කොම එකතු කරලා ඕගොල්ලෝ එක වට්ටෝරුවක් හදලා දැන් ඔය ඔක්කොම ටික බීලා තියෙනවා එක එක මට්ටමේ. දැන් මේ දීපු බෙහෙත් වලට දැන් අලුතෙන් දීපු බෙහෙත් නිසා ඇති වෙච්ච ලෙඩවලට දැන් අලුතෙන් බෙහෙත් හොයාගන්න වෙනවා. ඒ දැන් පරණ බෙහෙත් හරියන්නේ නැහැ. හරිද? ඒ හින්දා තමයි දැන් සමහරවල්ලාට මේ කියන ඒවා ගන්නෙ නැත්තේ. අනිත් එක ඔයගොල්ලන්ගේ වෙන වැරද්ද තමයි අපි මේක මේ ඇකඩමික් විදිහට මේක මේ තෝරගන්න යනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපේ තියෙන ලක්ෂණයක් තමයි
අපි මේ දැනුම වලට හරි කැමතියි. දැනුමට අපි හරි කැමතියි. මේ එක විදියට ගන්න. දැන් හිතන්න ඔයලන් ගමේ තියෙනවා වහලා උස තාප්ප දාලා වහලා ගෙයක් තියෙනවා. එහෙම නැත්නම් ඔගේ හිත මිත්‍රයෙක් ළඟ නාති නැත්නම් සීයා ළඟ පෙට්ටකමක් තියෙනවා මේක අරින්න දෙන්නේ නැතුව අල්ලන්නෙත් දෙන්නේ නැතුව. දැන් මේක මොකද වෙන්නේ අපිට? මහා කුතුහලයක් ඇති වෙනවා. මොකද්ද? මේක ඇතුලේ මොනවා වෙනවද දන්නේ නැහැ. මේක ඇතුලේ මොනවා තියෙනවද දන්නේ නැහැ. මහා කුතුහලයක් ඇති වෙනවා. මේක ඇතුලේ තියෙන දැනගන්න ඕනේ අපිට. මේ දැනගැනීමේ උවමනාවින්ද මේ මහා අපි පීඩාවක ඉන්නවා. හරිද? දැන් ඔබ මෙන්න මේ ක්‍රමයට තමයි නිවන් දකින්න යන්නේ. මේ දැනගෙන දැනුම කොට නගාගෙන. ඉතින් දැන් අපි හිතමු අර ගෙදර ලුණු පොල් කට්ට තියනවා කියලා. දැන් ගෙදර ලුණු පොල් කට්ට තිබුණාන් පස්සේ දැන් අපිට ඕනෑම ලුණු පොල් කට්ට ළඟට ගිහිල්ලා ඇඟිල්ල දාලා එහෙම නැත්නම් දැන්න තියෙන ලුණු කුඩුනේ. ඔය ලුණු කුඩු ටිකක් අරගෙන දිවට අරගෙන ලුණු රස මොකක්ද කියලා දැනගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඉතින් ඔය ලුණු ගැන ලියවෙච්ච රසායන සංයුක්තය ගැන තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් හරි මේකේ තියෙන අයන හරි මොන හරි ඔය ගැන තියෙන විස්තරයක් අරගෙන ඕම දැනගන්නත් පුළුවන්. දැන් මොකක්ද හරි ක්‍රමේ? මොකක්ද හරි ක්‍රමේ? ඔබ ලුණු රස දැනගන්න ඕන නම් මොකක්ද හරි ක්‍රමේ? දැන් අර වටේ තියෙන අර ඇකඩමික් ලෙවල් එකේ අර තියෙන කාරණා ටික ඔක්කොම මේ සෝඩියම් ක්ලෝරයිඩ් අරවා මේවා අයන කතා මේවා ඔක්කොම රසායනික සංයුතිය අර මේ කොච්චර ඉගෙන ගත්තා ලුණු රස ගැන අදහසක් ගන්න බෑ නේද? හරිද? දැන් ඒ වගේම දැන් අපි බොහෝ වෙලාවට මේ ධර්මයේ කියලා කරන්නේ අර විදිහට අර මේ අපි මේ එදිනෙදා අපි වෙන දේවල් දැනගත්තු විදිහට තමයි අපි ඒකත් දැනගන්න හදන්නේ. මේ වටේ කතන්දර ටිකකට ගිහිල්ලා ඒ වටේ කතන්දර ටික හරහා මේක තෝරගන්න යනවා. හරි. දැන් අපි මෙහෙම කිව්වොත් දැන් මේ සලායතන කියලා අපිට විස්තර කරන්න පුළුවන්. ওই විදිහට ඇකඩමික් ලෙවල් එකේ මේකෙකුත් විස්තර කරන්න පුළුවන්. ඔත දැනුමක් ලැබෙන විදිහට. දැන් එතරම්දි වෙන්නේ දැන් මෙහෙම එකක් තියෙනවා. හරි. දැන් ඔබට දැන් මේ වෙලාවේ දැනෙන, පේනෙන, ඇහෙන දෙයක් තියෙනවා. ඒ දෙයට අමතරව මොකද්ද? දැන් ඕගොල්ලෝ බණ අහලා හරි වෙන විදියට අධ්‍යයනය කළා හරි ඕගොල්ලෝ මේ ඇහෙනවා පෙනෙනවා දැනෙනවා කියන එකට ඕගොල්ලෝ හදාගත්තු න්‍යායක් තියෙනවා. හරිද? එතකොට දැන් දෙකක් තියෙනවා කියන තේරෙනවද නැද්ද? ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ඇහැට පේන රූපේ තියෙනවා. අපි දැනට ගමුකෝ ඔබට පේන රූපේ තියෙනවා. ඊළඟට ඒ රූපය ගැන ඔබ එක එක්කිනාගෙන් බණ අහලා පොත් වලින් කියවලා රූපය මේ ආකාරයි කියලා දැනගත්තු දැනුමක් තියෙනවා. ඒ හරහා හැදිච්ච තව රූපයක් තියෙනවා. දැන් රූප දෙකක් තියෙනවා. පැහැදිලිද මම මේ කියන්න හදන දේ? දැන් මේ පෙනීමේ ක්‍රියාවලිය එකක්. ඊළඟට මොකද්ද? පෙනීමේ ක්‍රියාවලිය ගැන ඔබ බණ අහලා පොත් කියවලා ওই විදිහට දැනගත්තු විදිහට ඔබ දැනගත්තු තව එකක් තියෙනවා. දැන් මේක ඔබ ධර්මයේ පැත්තෙන් විතරක් නෙමෙයි දැන් විද්‍යාව කියලාත් කරන්නේ ඕකමනේ. දැන් විද්‍යාව කියලා ඉස්කෝලේ ගිහිල්ලා මොකද්ද? පෙනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ ආකාරයි කියලා මොකද්ද? දැනගත්තු දැනුමක් තියෙනවා. ඒ හරහා එතකොට දැන් ඒ හරහා ගොඩ නැගිච්ච ඒ දැනුම හරහා ගොඩ නැගිච්ච තව රූපයක් තියෙනවා. පැහැදිලිද? එතකොට මම පෙනීමේ ක්‍රියාවලිය එකක් මොකද්ද? ඒ ගැන තියෙන දැනුම එකක්. දැන් මේක එක එක විදිහට වෙන්න පුළුවන්. අපි දැන් විද්‍යාවේ ගිහිල්ලා දැන් මේ මෙතන ෆෝටෝනයක් ඇවිල්ලා ඒ ෆෝටෝන අංශුව ඇවිල්ලා ඒ ෆෝටෝන අංශුව හරහා ගොඩ නැගිච්ච වර්ණ සටහනකින් ගොඩ නැගිච්ච ඔන්න ඕක කියලා එක එක කතන්දරයක් තියෙනවා. හරිද? ඊට අමතරව දැන් අපි අනිදර්ශන රූපය මේකේ සනිදර්ශන රූපය මේකේ කියලා අපිට මේ ගොඩ නැගිච්ච විද්‍යාත්මක කාරණා මේ කියන්නේ ධර්මය හරහා ගොඩ නැගිච්ච තව රූපයක් තියෙනවා. ඉතින් ওই විදිහට එක එක විදිහට নানা ප්‍රකාර විදිහට ඔබට ගොඩ නැගිච්ච දෙයක් තියෙනවා. ඉතින් මේ දැනුම හොඳයි. ඉතින් වෙන කරන්න වැඩක් ඇත්තේම නැත්තම් ඔබ ටිකක් අධ්‍යයනය කරලා බලන්න ඉතින් කමන්නේ නැහැ. හරිද? හරි. හැබැයි මේ දැනුම හරහා
වෙන්නේ ආයේ සංකල්ප ගොඩාලාවක් ගොඩ නැගෙන එක විතරයි. හරිද? ඒව ඔබට උපකාර වෙනවා. මම කියන්නේ උපකාර වෙන්නේ නැහැ කියලා. දැන් අපි හිතමු අපි ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක් අරගෙන හරි නැත්නම් ඒ සූත්‍රයේ මුල සිට අගට විස්තර කර ගැනීමෙන් අපිට ඒක උපකාර වෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. හරිද? හැබැයි අර අපි ධර්මයේ සර්පයාට උපමා කරා වගේ ඒකෙන් මොකද්ද? ඔබේ තියෙන ප්‍රශ්නේ හොඳ වෙන්නත් පුළුවන් තියෙන ලෙඩේ. එහෙම නැත්නම් තියෙන ලෙඩේ වැඩි වෙන්නත් පුළුවන්. නැති ලෙඩක් දාගන්නත් පුළුවන්. හරිද? දැන් අපි බොහොම ඔය ඔක්කොම පොඩක් මේ අමතක කරලා බොහොම සරල විදිහට දැන් ඔබට දැනෙන මට්ටමින් අපි මෙන්න මේ කතාව තෝරගන්න උත්සාහ කරමු. හරිද? අපි ඊට පස්සේ ඕනනම් ඒක ඉවරුණාට පස්සේ අපි ඔකට ඕනනම් සලායතන කියලා නම දාගමු. ඕනනම් ඒකට පිටිපස්සෙන් අපි ඕනනම් මේ මොකක් හරි නමකුත් දාලා ඒ සූත්‍රය තමයි අද දේශනා කරේ කියලා අද ඕනනම් නමකුත් දාගමු ඉවර වෙලා. කැමති නම්. හරිද? ඕගොල්ලෝම යෝජනා කරන් නම ඊට පස්සේ මම මේ නම දාන්නම්. හරි? හරි. හොඳයි. දැන් බොහොම සරල විදිහට අපි ඉස්සෙල්ලාම තෝරගමු මොකද්ද මේ ලෝකය කියන්නේ කියලා. දැන් මොකද්ද ලෝකය කියන්නේ? දැන් එක කියලා එක එකව කියනවා මොනවාද? මොකද්ද කිව්වේ? සංකල්පයක් කියලා මේ මොකද? මොන මොකද්ද කිව්වේ? ආයතන ටික කියලා කියනවා. අර තව මොකද්ද? තව අදහස් තියෙනවනම් කියන්න. ලෝකේ කියන්නේ මොකක්ද? එයා දිහා බලන්න එපා. Tamanට තේරෙන එක කියන්නේ ලෝකේ කිව්වහම මොකක්ද එන්නේ? මොකද්ද ලෝකේ කිව්වහම? බඹය පංගු ශරීරය. දැන් ඕක බැලුවාම දැන් මේ වෙලාවේ දැන් කතා නොකරන අයත් ඉන්නවා. මේ මොන විකාරයක්ද මේ කියවන්නේ? එක්කෙනෙක් කියනවා බඹය පංගු ශරීරය. ඒ කොහොමද එහෙම වුනේ? තව එක්කෙනෙක් කියනවා ආයතන කියලා, තව එක්කෙනෙක් කියනවා සංකල්ප කියලා. දැන් කට පියාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. දුව කියන්න බලන්න මොකද්ද ලෝකේ කියන්නේ? අවිද්‍යාව නිසා ආයතන වලින් ගත්තු දැනුම හරහා හදාගත්තු වැරදි සංකල්පයක් කියලා කියනවා අර දුව. තව මොනවද කියන්නේ? පුතා කියන්න බෑ. මොකද ලෝකේ කියන්නේ? දැනෙන එක කියන්නේ මේ අර එක එක නා හිතේ කියන්නේ බා. ඔබට දැනෙනවා. සත්‍ය ජීවත් වෙන පරිසරය කියලා කියනවා අරමාත්මය. මොකද කියන්නේ? එතකොට පුතා කියන ඇහැ කන නාසය දිව ශරීරය කියන එකට දැනෙන එකෙන් හැදිච්ච එකක් පිට. දැන් එක එක අදහස් ගොඩක් තියෙනවා නේද? මොකක්ද දන්නේ හරියට. තාම කවුරුත් කිව්වේ නැහැ මේක අර ගෝලාකාර පෘථිවියක් තියෙනවා. ඒක දිහාට ඒ පෘථිවිය සූර්යයා වටේ කැරකෙනවා. ඊට පස්සේ මන්දාකිනිය ඇතුලේ මේ සූර්යයා කැරකෙනවා. ඒ මන්දාකිනිය ඊට පස්සේ තවත් චක්‍රයක කැරකෙනවා මොනවම කියලා. එහෙමත් එකක් අහලා තියෙනවනේ. එහෙමත් එකක් අහලා තියෙනවා. මොකද්ද හරි එක? දැන් මොකද්ද හරි එක? දැන් මොකක්ද හරි එක? දැන් මොකක්ද හරි එක වැරදි එක කියන්න කලින් දැන් මේක නම් ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේ වෙලාවේ. මම හිතන් ඉන්න ලෝකෙ නෙමෙයි මොකද්ද? මට අල්ලපු සීට් එකේ ඉඳන් ඉන්න එක්කෙනා හිතන් ඉන්න ලෝකෙ. හරි. මම ලෝකය කියලා හිතන් ඉන්න එක නෙමෙයි මොකද්ද? මට එහා පැත්තේ සීට් එකේ ඉඳන් ඉන්න කෙනෙක් නැත්තම් මගේ ඥාතියා එයා හිතන් ඉන්න ලෝකේ මම හිතන් ඉන්න ලෝකේ නෙමෙයි කියලා. හරි. දැන් ඕක පොඩ්ඩක් යම්තම් තෝරගත්තා නම් ඔබේ තියෙන ප්‍රශ්න වලින් සෑහෙන ප්‍රමාණයක් විසඳෙනවා. ඇයි මේ මෙච්චර රණ්ඩු?
ඇයි මේ මෙච්චර යුද්ධ? ඇයි මේ මෙච්චර ඉතින් නම් මේ රණ්ඩු මේ මහා ගොඩක් තියෙන්නේ ඇයි? ඇයි මෙච්චර රණ්ඩු? දැන් ගෙදර ගත්තා රණ්ඩු. එක එක්කින පුද්ගලයාගේ සංඥාවට අනුකූලව තේරුම් ගන්න විදිය වෙනස්. දැන් ඔබට නිකම් තේරෙනවද මේ ලෝකය සාපේක්ෂයි කියලා තේරෙනවද නිකම්? දැන් අද මේ වෙලාවේ කතා කරපේකනොත් ඔබට තේරෙනවනේ මේක සාපේක්ෂයි කියලා. හරිද? ඉතින් දැන් ඔබට තේරෙනවද මේ ඇයි මේ මෙච්චර මේ ගැටුම් ප්‍රශ්න මතවාද මේ විවාද වාද විවාද මෙච්චර මහා ගොඩක් තියෙන්නේ ඇයි? රණ්ඩු යුද්ධ ඇයි මේ තියෙන්නේ? දැන් මේ එක්කිනෙකුට දැනෙන එක නෙමෙයි මොකද්ද? තව කෙනෙකුට දැනෙන්නේ. හරි. එතකොට එක්කිනෙකුට ලෝකයේ විදිහට එයාට අත්දකින්න දෙය නෙමෙයි මොකද්ද? තව කෙනෙකුට අත්දකින්න. එතකොට දැන් මේ විදිහට එක්කිනෙකුට දැනෙන දේ නෙමෙයි නම් තව දෙනෙකුට දැනෙන්නේ මොකද්ද? මෙතන අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මොකද්ද? එතකොට දැන් එක මතයක් සමග තව මතයක් අනිවාර්යෙන් මොකද්ද වෙන්නේ හැම වෙලාවෙම? ගැටීම සිද්ධ වෙනවා. එතකොට ඔය ගැටීම නිරන්තරයෙන් ඔබ අත්දකිනවා. හැබැයි දැන් කවුරු හරි කෙනෙක් යන්තම් ඔය බණ මොනාවත් තෝරගන්න ඕනේ නැහැ හරිද? දැන් මේ ඉස්සලා තෝරගන්න ඕනේ මේ බණ තෝරගන්නවා කියන අර මං කලින් කිව්ව විදිහට මේක මේ න්‍යායාත්මක දැනුමක් ලබා ගන්න එක නෙමෙයි. දැන් ඔබට තේරෙනවා නම් ඔබ ලෝකයේ විදිහට අත්දකින්න දේ නෙමෙයි ඔබේ බිරිඳ, එහෙම නැත්නම් ඔබේ ස්වාමි පුරුෂයා. එහෙම නැත්නම් ඔබේ දරුවා, එහෙම නැත්නම් ඔබේ අම්මා තාත්තා. එහෙම නැත්නම් ඔබේ ගුරුවරයා. මම මේ අත්දකින්න එක නෙමෙයි ඒගොල්ලෝ අත්දකින්නේ කියලා තේරුණා නම් මොකද්ද වෙන්නේ? 100%ක්ම නැතත් සෑහෙන දුරකට ප්‍රශ්න අඩු වෙනවා. එතකොට ඔබට තේරෙනවා දැන් මම මේක ගැන මෙහෙම හිතන් හිටියට මොකද්ද? අරයට පේන්නේ මොකද්ද? ඒක වෙන විදියට. දැන් මේක මට හොඳම ලස්සනම එක කියලා මට පේනුනට වෙන කෙනෙකුට පේන්නේ මොකද්ද? වෙන කෙනෙකුට පේන්නේ වෙන විදිහකට. එතකොට එයාටත් පේන විදිහක් තියෙනවා. එයාට මම පේන විදිය වැරදි කියලා පේනවා. ඒ පේන්නේ එයාගේ වැරද්දක් හින්දාවත් මගේ වැරද්දක් හින්දාවත් නෙමෙයි කියලා මොකද්ද? තේරෙන්න ගන්නවා. දැන් ඔහොම තේරුණා නම් ඔබ මේ තියෙන මේ මානව සම්බන්ධකම් වල තියෙන මොනවාද? ප්‍රශ්න ටික මොකද්ද වෙන්නේ? අඩු වෙන්න පටන් ගන්නවා. හරි. ඇයි දැන් ඔබට තේරෙනවා දැන් මට පේන ලෝකෙ දැන් අපි දැන් ඔෆිස් එක වැඩ කරනවා කියලා හිතන්නකෝ. දැන් මගේම බොස් හිතන් ඉන්නවා ඒ විදිහට නෙමෙයි මොකද්ද? මම හිතන්නේ. දැන් යාවිලා බානිනවා. දැන් මමත් ඉතින් මේ හරීමයි කියලා හිතන විදිහට මම වැඩේ කරලා තියෙන හැබැයි මම හරීමයි කියලා හිතන විදිය මොකද්ද? මගේ ආයතන ප්‍රධානියට එහෙම නැත්නම් බොස්ට මොකද්ද? ඒක වැරදි. අයි එයාට පේන්නේ මොකද්ද? වෙන විදිහකට පේන්නේ. හරි. දැන් ওই විදිහට අපිට බලන් ගියන් පස්සේ අන්න ඔය මට්ටම හරි ඉස්සෙල්ලා ඔබ තෝරගෙන තියෙනවා නම් ඔබේ මොකද්ද? ප්‍රශ්නෙට විසඳුමක් හම්බ වෙනවා. හරිද? ඉස්සෙල්ලා තෝරගන්න ඕනේ මේක මේ ප්‍රායෝගික වෙන්න එපයි. හරිද? ඔබ මේ බණ අහලා ලොකු මහා දැනුමක් අරගෙන අර අපිට දැන් පීනන්න අපි දැනගෙන ඉන්නවා. ඕන තරම් පීනීම ගැන අපි PhD එක උනත් කරන්න පුළුවන්. හැබැයි වතුරට දැම්මට පස්සේ පීන ගන්න බැරි නම් මොකද්ද? ඇති වැඩක් නැහැනේ. ඉතින් ඕගොල්ලෝ මේ සූත්‍ර ටික ඔක්කොම කටපාඩම් කරගෙන ඔක්කොම බණ අහලා ඔක්කොම කරලා මේ මොනා කරත් වැඩක් වෙන්නේ නැහැ. මොකද්ද? ඔබ එදිනෙදා මේ කරන කටයුතු වලදී ඒකට මොකද්ද? ඒකේ ප්‍රයෝජනයක් නැත්තම්. හරි. එහෙනම් ඔබ ඉස්සල්ලාම දැන් තෝරගන්න ඕනි කාරණේ තමයි බොහොම සරලව ගත්තොත් අපිට පේනවා මේ ලෝකය සාපේක්ෂ බව. එතකොට ලෝභයේ සාපේක්ෂ බව තේරුණා නම් ඔබ රණ්ඩු කරගන්න යන්නේක මං කියන්නේ 100ක් අඩු වෙනවා කියලා. හැබැයි ඒකට ඔය රණ්ඩුවට බෑ තියෙන බැඳීම මොකද්ද? අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට මට පේනවා මේ මට පේන එක නෙමෙයි මේ එහා පැත්ත කෙනාට පේන්නේ. එයාට පේන එක නෙමෙයි මට පේන්නේ. හරි.
අපි ඒක තව පොඩ්ඩක් ඉස්සරහට විස්තර කරගමු. ඒක කොහොමද එහෙම වෙන්නේ කියලා. හරිද? දැන් මේ කාරණේම අපිට තේරුණාන් පස්සේ අපිට පේනවා දැන් අපි මුලින් හිතන් ඉන්නේ මේ තියෙන්නේ එකම ලෝකයයි. හරිද? මේ එකම ලෝකය තමයි එකම ලෝකයක් තුළ තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ කියලා ඒක තමයි අපිට මුලින් තේරුනේ. හැබැයි දැන් මේක හොඳට පරිස්සමෙන් මේ ඔබට දැනෙන දේවල් ටික හොඳට පරිස්සමෙන් බැලුවට පස්සේ අපිට පේනවා එකම ලෝකයක් නෙමෙයි තියෙන්නේ එක එක්කිනා ඉන්නේ එක එක ලෝකවල කියලා. එක එක්කිනා තම තමන් හදාගත්තු තම තමන්ගේ සිහින ලෝකයේ තුල තමයි එක එක්කිනා ඉන්නේ කියලා. හරි? හොඳයි. දැන් අපි මෙන්න මේක පොඩ්ඩක් දැන් මේකම අපි පොඩ්ඩක් හාරලා පොඩ්ඩක් බලමු. දැන් මේක හාරලා බලනකොට අපිට පේනවා මේ හාරනකොට මේ ලෝකයේ තියෙන වෙනස අපිට පේන්න පටන් ගන්නවා. හරි? දැන් ඔබ සාමාන්‍යයෙන් ඔබ හිතන එක ඔබට හිතෙන එක ඔබ හරි කියලා ගන්නව නේද? දැන් ඔබට හිතෙන එක ඔබ හරි කියලා ගන්නවද නේද? දැන් සාමාන්‍යයෙන් ඔබ හිතෙන එකෙන් මේ තීරණය කරන්නේ මේක හරි මේක වැරදි කියලා. දැන් ඔබ සාමාන්‍ය දෙයක් තීරණය කරන්නේ මේක හරි මේක වැරදි කියලා. ඔබ තීරණයක් ගන්නවා ඔබ ජීවිතේ නිරන්තරයෙන් ඔබ තීරණයක් ගන්නවනේ මේක නම් හරි මේක නම් වැරදි. ඔය මේක නම් හරි මේක නම් වැරදි කියලා ඒ තීරණය ගන්නේ මොකකට සාපේක්ෂවද? මොකකට සාපේක්ෂවද? ඔබේ දැනුමට සාපේක්ෂව. එතකොට ඔබේ දැනුමට සාපේක්ෂව තමයි මොකද මේක හරි හෝ එහෙම නැත්නම් වැරදි කියලා ගන්න. එතකොට දැන් ඔබ හරි හෝ වැරදි හෝ කියලා ගන්න එක තව කෙනෙක් මොකක්ද වෙන්නේ? තව කෙනෙක් ඔයා වෙනස් සිද්ධියකට දකින්න පුළුවන්. මොකද්ද දැන් හැබැයි දැන් ඔබේ මේ සිතුවිලි හරහා මේ ගොඩ නැගෙන හරි හෝ වැරදි කියලා ගොඩ නැගෙන එක ඔබ ගන්නවනේ මේක හරිමයි කියලා ගන්නවනේ. මේ හරිමයි කියලා ගත්තට වෙන කෙනෙක්ගේ මානෙන් වෙන කෙනෙක්ගේ දැක්මෙන් වෙන කෙනෙක්ගේ දෘෂ්ටියෙන් මේක මොකද්ද වෙන්නේ? වැරදි වෙන්න පුළුවන්. හරිද? දැන් ඔබ හරි කියලා ගන්න එක වෙන කෙනෙක්ගේ දෘෂ්ටියෙන් මොකද්ද? වැරදි වෙන්න පුළුවන්. හරි? දැන් අපි මෙතන මේ කතා කරනවා දෘෂ්ටියක් ගැන කතා කරනවා. ඔබ අහලා ඇති දැන් බණ අහන ඉඳලා දැන් දන්නවා ඇති. ඔබ අහලා ඇති මේ දෘෂ්ටියක් ගැන ඔබ නිරන්තරයෙන් අහලා තියෙනවා. මොකද්ද මේ දෘෂ්ටිය කියලා කියන්නේ? දෘෂ්ටියක් ගැන ඔබ නිරන්තරයෙන් අහලා ඇති. මේ අපි කතා කරනවා මොකද්ද? දෘෂ්ටීන්ගෙන් අයින් වෙන්න ඕනේ කියලා. දැන් මේ දෘෂ්ටිය කිව්වහම එක අර්ථයක් තියෙනවා. අපි මොකද? දැක්ම, පෙනීම. තව පැත්තකින් ඔබ දෘෂ්ටියක් කිව්ව ගමන්ම ඔබට එන එකක් තමයි මොකද්ද? වැරද්දක් තියෙනවා කියන එක. අන්න හරියට. මොකක්ද? දෘෂ්ටියක් කියන දැනම කියනවා මොකද්ද? වැරද්දක් තියෙන මොකක් හරි. මේ දෘෂ්ටියක් කියන තැනක වැරද්දක් තියෙන. දැන් මෙතන මේ දෘෂ්ටිය කියන එක අපි තෝරගන්න ඕනේ කාරණයක් තියෙනවා. මේ දෘෂ්ටිය කියන්නේ මොකද්ද? එක විදිහක මනෝම් උපකරණයක්. එක විදිහට අපි මනින්න ගන්න උපකරණයක්. හරි. එතකොට මේ මනින්න ගන්න උපකරණයට අපි කියනවා මොකද්ද? දෘෂ්ටියක් කියලා. හරි. දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ අහලා ඇති. දැන් මේ සරල උපමාවකින් මේක විස්තර කරලා දෙන්න. දැන් අපි හිතන්න දැන් අපි ලංකාවේ සාමාන්‍ය දුර මනින්න දැන් කොළඹ ඉඳන් නුවරට දුර මනින්න අපි පාවිච්චි කරන මැනීම මොකද්ද? දැන් මේ ලංකාවේ මේක ලේසි තෝරගන්න මොකද්ද? දෙකක් පාවිච්චි කරනවා මොකද්ද? කිලෝමීටරුත් පාවිච්චි කරනවා අනිත් එක මොකද්ද? සතපොමුත් පාවිච්චි කරනවා. හරි? හරි.
දැන් සමහර රටවල් තියෙනවා දැන් ඇමරිකාව වගේ රටවල් වල ඒගොල්ලෝ කිලෝමීටර් පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මොනවාද? සැතපුම්. සමහර රටවල් වල තියෙනවා ඒගොල්ලෝ සැතපුම් පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ කිලෝමීටර්. හරි. දැන් අපි දැන් මේ රටවල් දෙකෙන් දෙන්නෙකුට එන්න කියනවා. හරි. අපි තුමු දැන් ඇමරිකාවෙන් එක්කෙනෙක් එනවා. එයාට ඇවිල්ලා කොළඹ ඉඳන් නුවරට මනින්න කියනවා. හරි. දැන් එයා මනිනවා. එයා මනින්න මොනාගෙන්ද? සැතපුම් වලින්. එයාට එතකොට එනවා ගාන. සැතපුම් වලින් කීයද? අඩුයිනේ. කිලෝමීටර වලින් මම හිතන්නේ 100ක් විතර ඇත්තේ. හරි. සැතපුම් 72යි. හරි. ඊළඟට දැන් තව එකෙනෙක් ඇවිල්ලා වනිනවා. එයා මොකද්ද? එයාට එනවා මොකද්ද? කිලෝමීටර වල මොනවද දෙන්නේ? 100යි. දැන් එක්කිනෙකුට එනවා අගය මොකද්ද? 100යි කියලා එනවා. අනිත් එක්කිනාට එන අගය මොකද්ද? 72යි කියලා එනවා. හරි. දැන් මේ රටවල් දෙකේම මෙයා වාහනයක නැගලා යනවා කියලා හිතන්නකෝ. දැන් වාහනයක නැගලා මෙයා ගහනවා පෙට්‍රල්. එක්කිනෙක් ගහන්නේ මොනවදින්ද? යලුම් වලින්. අනිත් එක්කිනා ලීටර්. පැහැදිලිද මම කියන්න හදන්නේ. එතකොට දැන් මේ දෙන්නට තියෙන මොකද්ද? මාන දෙකක්. එතකොට මේ මාන දෙක දෙන්නට මොකද්ද? සාපේක්ෂයි. මේ මාන දෙක සාපේක්ෂයි. එතකොට දැන් මෙයා දැන් අර දුර කියලා ගත්තු දේ දැන් කොළඹ ඉඳන් නුවරට දුර කියලා ගත්තු දේ ඇත්තට මේ දුර කොහෙද තියෙන්නේ? දැන් එක්කෙනෙක් කියනවා 72යි කියලා තව කෙනෙක් කියනවා 100යි කියලා. මේ දුර ඇත්තටම කොහෙද තියෙන්නේ? කොහෙද මේ දුර තියෙන්නේ? හිතේ කියලා ඔබ කියයි. දැන් ඇත්තට මේ දුර කොහෙද තියෙන්නේ? මොකද්ද මේ දුර? එතකොට මේ අපි මේ දුරක් කියන එක කතා කරේම මොකක් හරහාද? මැනීමක් මානයක් පාවිච්චි කරලා නේද? එතකොට මේ මානය හරහා තමයි මොකද්ද? දුර කියන එක ගත්තේ. හරි. එතකොට අපි මේ දුර විදියට අපි දැන් 72යි එහෙම නැත්නම් 100යි නැත්නම් වෙනත් අගයක් කියලා මේ ගත්තු මේ දුර ඇත්තටම කොහේ තියෙන එකක්ද ඇත්තට? දැන් කොළඹ ඉඳන් නුවරට තියෙන දුර ඇත්තටම කොහේ තියෙන එකක්ද? දැන් ඔබට පේනවද දැන් මේ පැත්තෙන් අපි පාවිච්චි කරපු උපකරණයට ඒ මානයට සාපේක්ෂව තමයි ඒක ගොඩනගන්නේ කියලා. හරි. දැන් ඔය විදිහට මේක සරලව ඕක ගන්න දැන් ඔබ ලෝකයේ විදිහට දකින දේ ඔබ පාවිච්චි කරනවා එක විදිහක මානයක්. ලෝකයේ විදිහට ඔබ දකින දෙයට, ඇහෙන දෙයට, දැනෙන දෙයට ඔබ පාවිච්චි කරනවා එක මානයක්. එතකොට මේ මානයට සාපේක්ෂව තමයි මොකද්ද? ලෝකය ගොඩනගන්නේ. අපි ඕකට කියනවා දෘෂ්ටිය කියලා. දෘෂ්ටියක් කියලා. හරි. දැන් මේ මොකද්ද මේ? ලේන්සුව. දැන් ඔබ මේ දකින ලේන්සුව කොහෙද තියෙන්නේ? දැන් මේ ඔබ දකින ලේන්සුව කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? හිතේ කියලා කියනවා. දැන් කොහෙද තියෙන්නේ අත්තර මේ ලේන්ස්? දැන් ලේන්සුව කියන්නේ අහවල් ආකාරයේ එකක් කියලා. මොකද? ඔබ තුල තියෙනවා මොකද්ද? මැනීමක් තියෙනවා. හරිද? ඒ මැනීමේ උපකරණයට දැම්මට පස්සේ මොකද්ද? මේක ලේන්සුවක් කියලා හම්බ වෙනවා. එතකොට
මේ ලේන්සුව කියන එක මොකක් කරා හම්බෙච්ච එකක්ද? අර මැනීමක් කරා හම්බෙච්ච එකක්. හරිද? හරි. දැන් මොක දැන් තව උපමාවකින් මේක විස්තර කරන්න. දැන් හිතන්න දැන් ඔයගොල්ලෝ සන්ග්ලාස් දාලා ඇතිනේ. හරිද? දැන් සන්ග්ලාස් දෙකක් දැම්මට පස්සේ අපිට වර්ණයක් පේනවා. අපි තුන් අපි රතු පාට සන්ග්ලාස් දෙකක් දැම්මයි කියලා. රතු පාට සන්ග්ලාස් දෙකක් දැම්මට පස්සේ පේන රතු පාට කොහෙද තියෙන්නේ? පේන රතු පාට කොහෙද තියෙන්නේ? අපි සම්මුතියෙන් කියන්නකෝ. ඉතල මේ සම්මුතියෙන් මේක තොර. කොහෙද රතු පාට තියෙන්නේ? රතු පාට තියෙන්නේ මේ කණ්ණාඩියේනේ රතු පාට තියෙන්නේ. මේ සම්මුතියෙන් ගන්න ඉස්සලා. හරි. දැන් ඕනකට වඩා දැන් මේ බණහල වැඩේ අවුල් කරගෙන ඉන්නේ. හරි. දැන් මේ රතු පාට කොහෙද තියෙන්නේ? කණ්ණාඩියේනේ. හැබැයි දැන් මේ කණ්ණාඩියේ තියෙන රතු පාට අපි හිතනවා කොහෙද තියෙනවා කියලාද? එළියේ තියෙනවා කියලා. හරිද? දැන් එතකොට දැන් මේ ලේන්සුව කියන එක කොහෙද තියෙන්නේ? කණ්ණාඩියට එළියේ. උපමාවෙන් තෝරගන්න කොහෙද තියෙන්නේ? දැන් මේ ලේන්සුව කියන එක කණ්ණාඩියේ තියෙන පාටක්ද එළියේ තියෙන පාටක්ද? ඔබ දාගෙන ඉන්න කණ්ණාඩියට අනුකූලව තමයි මේ ලේන්සුව කියන එක හම්බුනේ. හරි. දැන් මෙතන දැන් මේ ඉඳගෙන ඉන්නේ ආන්දරු කෙනෙක්ද නැද්ද කියලා කොහොමද හොයාගන්නේ? දැන් මෙතනට පුංචි දරුවෙක් ආවොත් එයාට ඉන්නවද ආන්දරු කෙනෙක්? නෑනේ. එතකොට දැන් මේ ආන්දරෝ කොහෙන්ද ආවේ? ආන්දරෝ කොහෙන්ද ආවේ? එතකොට ආන්දරෝ ඉන්නේ කණ්ණාඩියේද එළියේද? අර දාගෙන ඉන්න සන්ග්ලාස් එකේද එළියේද ඉන්නේ? දැන් එතකොට අපිට පේනවද මේ දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියන එක ඔබ තේරෙන්න ගන්නවද? දෘෂ්ටිය කියන්නේ එතකොට මොකද්ද? අර අපි මනින්න පාවිච්චි කරපු මැනීමට පාවිච්චි කරපු අර මානය ඇත්තටම තියෙන එකක් කියලා මොකද්ද? අපි ගන්නවා විශ්වාස කරනවා. ඒ මානය එතකොට එතන තියෙන්නේ ඒ මානයට සාපේක්ෂව ගොඩ නැගිච්ච දැන් ආයි අපිට ඕන කියන්න පුළුවන් රූපයක් හරි ශබ්දයක් හරි ගන්ධයක් හරි රසයක් හරි. දැන් ඔබේ ඥාතියෙක් ගන්නකො. හරි. දැන් අම්මට ඉන්නවනේ ළමයි. ඉන්නවද මෙතන ඉන්නවද? මෙයාද? හරි. දැන් අම්මා මේ කියන්නේ කවුරු කියලාද මෙයාට? ලොකු පුතා කියලා. හරි. දැන් අම්මා හිතන විදිහට ලොකු පුතා කොහෙද ඉන්නේ? කණ්ණාඩියේද එළියේද? කොහොමද එහෙම වෙන්නේ? දැන් අම්මට ඒ ලොකු පුතා කියලා දැනුණට වෙන කෙනෙකුට දැනෙනවද ඒ ලොකු පුතා කියලා? නෑනේ. වෙන කෙනෙකුට දැනෙන්නේ නෑනේ ලොකු පුතා. එතකොට මේ ලොකු පුතා කියන එක ඇත්තටම මොකද්ද? අර දාගෙන ඉන්න කණ්ණාඩියේ බැඳිලා තියෙන දූවිලි ටිකක් නිසා හොඳට තෝරගන්න මේ කියන කතාව. දාගෙන ඉන්න කණ්ණාඩියේ බැඳිලා තියෙන දූවිලි ටිකක් නිසා ඇත්තටම මොකද්ද? තියෙන එකද? නෑ නේද? අන්න මේ විදිහ හොඳට තෝරගන්න මේ දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියන එක. හරිද? එතකොට දැන් මේ කණ්ණාඩියේ බැඳිලා තියෙන දූවිලි ටික අපි හිතනවා මොකද්ද? ඇත්තටම තියෙන එකක් කියලා. එතකොට දැන් අපි එක්කෝ ගැලවෙන්න හදනවා. අයින් වෙන්න හදන්නේ කොහෙන්ද? දැන් සසරෙන් අයින් වෙන්න කියලා අයින් වෙන්න හදන්නේ කොහෙන්ද? දැන් මේ ලොකු පුතාට තියෙන බැඳීම අයින් කරගන්න කියලා අයින් වෙන්න හදන්නේ මොකද්ද? අයින් කරන්න හදන්නේ මොකද්ද? දැන් කණ්ණාඩිය පිහ දානවද නැත්නම් එළියේ ඉන්න පුතාව එහෙම කරන්න හදනවද? අපි එතන එමු ඉන්නේ. අපි දැන් මූලික වශයෙන් අපි මොකද්ද? දැන් මූලික වශයෙන් අපි දැන් මොකද්ද කරන්නේ? මේ කණ්ණාඩියේ තියෙන දූවිලි ටික පිය දාගන්නේ නැතුව මොකද්ද? අපි එළියට බහැලා මොකද්ද? එහෙට මෙහෙට වෙනස් කරගන්න හදනවා. පැහැදිලිද?
දැන් ඔන්න ඕක හොඳට තෝරගන්න. එතකොට මේක මේ දාගන්න විදිහට අපිට පේන්න පටන් ගන්නවා. දාගන්න විදිහට පේන්න පටන් ගන්නවා. හරි. හරි. දැන් ඔබ මේ ලෝකේ දැනෙන යමක් තියෙනවා නම් ඒ දැනෙන සියල්ල කොහෙද තියෙන්නේ? දැන් සිතේ කියලා කියනවා. දැන් මම මෙහෙම එකක් කියන්නකෝ. දැන් සිත කියන එක සිතක් තියනවා කියලා දැනගත්තේ කවුද? ඔව් එතකොට දැන් සිතක් තියෙන එකක් කියලා දන්නේ කොහොමද? එතකොට ඔබ දකින්නේ තියෙන සිතක්ද? ඔය දැනුමකින් සංකල්පයකින් සිත අහවල් ආකාරයයි කියලා එහෙමද දකින්නේ? දැන් ඔබ දැන් සිත මේ ආකාරයයි කියලා මේක සිතක් වෙන්නේ නැති කියලා හිතනවනේ. එහෙනම් දැන් මේක මේ සිතක වෙන ක්‍රියාවලියක් කියලා හිතනවනේ. එහෙනම් මේක හිතේ හදාගත්ත එකක් කියලා හිතනවනේ. මේ හිතේ හදාගත්ත එකක් හරි ඒ කියන එක ඒ විදිහට ඔබ දකින්නේ ඇත්තටම තියෙන සිතක්ද? එහෙම නැත්නම් අර කණ්ණාඩියේ ගෑවිලා තියෙන දුවිලි ටිකක්ද දකින්නේ? තියෙන සිතක්. හොඳට බලන්න. ඔන්න ඔක හරියටම තෝරගන්න ඕනේ. ඔබ දකින්නේ තියෙන සිතක්ද? දැන් සිතක් කියන එක කොහෙන්ද ආවේ ඉස්සෙල්ලා? දැන් ඔබ සිත මේ ආකාරයි කියලා දකින්නේ තියෙන සිතද? සිත මෙන්න මේ විදිහේ මේ ලක්ෂණ වලින් පෙහෙදි සිතක් තියෙනවා කියන එක කොහොමද දැනගන්නේ? අඩු ගන්න සිතක් කියන වචනේ කොහෙන්ද ආවේ කියලා පොඩ්ඩක් බලන්න. හරි දැන් මම මෙහෙම එකක් අහන ඇහැට පේනවද? අපි එතනින් බලමු. දැන් ඔන්න හොඳට බලමු. දැන් ඕක තමයි මම ඉස්සර කරේ. තාම ඒ කතාව තෝරගෙන ඉන්නේ. හරිද? දැන් මෙතන ඉන්නේ හාමුදුරු කෙනෙක් කියන එක. ඔය තියෙන එක. ඇහැට පේන එක. කණ්ණාඩි බැඳිච්ච දූවිලි ටිකක් නේ ඒක. හරිද? ඒකට ඒක ඇහැට පෙනිච්ච එකක් නෙමෙයිනේ. හරි. එතකොට දැන් මෙතන කණ්ණාඩියේ දූවිල්ලක් නොවන ඇහැට පේන දේ මොකක්ද? මොකද? ඒක කොහෙන්ද ආවේ? පඨවි ආපෝ තේජෝ ආයෝ. ඕක කියනකොටම තේරෙනවා ඒක නම් දූවිල්ලක් කියලා. මොකද පඨවි ආපෝ තේජෝ ආයෝ කියන්නේ දැන් මෙන්න මේ හිතන්නකෝ. දැන් මගේ අතේ මොනවාද? පඨවි කියන්නේ අපි තද ගතියනේ. හරි දැන් මගේ අතේ පඨවි තියෙනවා. හරි. දැන් තද ගතිය ඇහැට පේන්න පුළුවන්. දැනෙනවනේ හැබැයි මේක තද වස්තුවක් කියලා දැනෙනවනේ. එතකොට ඒක කොහෙද? කණ්ණාඩියේ තියෙන දූවිල්ලක්ද? එළියේ තියෙන එකක්ද? හරි හිතට දැනෙන එක පොඩ්ඩක් දැන් පැත්තකට දාමුකෝ. එතකොට ඒක කණ්ණාඩියේ තියෙන දූවිල්ලක් නෙමෙයිද? ඇහැට පේන එකද කණ්ණාඩියේ තියෙන දූවිල්ලක්? එතකොට දැන් දැන් කොහොම හරි බණහලව දැනගත්තු පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඔය ටිකක් කොහෙද තියෙන්නේ එතකොට? කණ්ණාඩියේ දූවිල්ලක් විදිහට නේ තියෙන්නේ. එතකොට දැන් ඔබ මේ ලෝකයේ විදිහට දැනෙන සමස්තයම දැනෙන්නේ මොකක් කරාද? කණ්ණාඩියේ තියෙන දූවිල්ල නෙමෙයිද දකින්නේ? කණ්ණාඩියේ තියෙන දූවිල්ල නේද? අපි මේ කණ්ණාඩියේ තියෙන දූවිලි ටික නේද අපි ඇත්තටම තියෙන එකක් කියලා දැනෙන්නේ ඒක නේද? මම මේ කණ්ණාඩිය උපමාවට ගත්තා. දැන් උපමාවේ පදිංචි වෙන්න එපා. හරිද? මට මේක වෙන කියාගන්න වෙන විදිහක් නැති හින්දා. හරිද? එතකොට මේ කණ්ණාඩියේ තිබ්බ පාට එහෙම නැත්නම් කණ්ණාඩියේ තිබ්බ දූවිලි ටික තමයි අපි මොකද්ද ලෝකයේ විදිහට දැක්කේ. ඒක දැන් තේරුණාද? හරි. හරි.
දැන් ඔබ සිතක් තියනවා කියලා දකිනවා. ඒක මොකක්ද? ඔව්. ඔබ සිතක් තියනවා කියලා දකිනවා. ඒ සිතක් තියනවා කියලා දකින්නේ මොකද්ද? දැන් ඔබට දැන් වෙන් කරන්න පුළුවන්ද පෙනෙන එකෙන් සිතන එක වෙන් කරන්න පුළුවන්ද? දැන් පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා කියන එකක් ආයි දැන් ওই කියන සිතටම ලඟු වෙනවනේ. ඒක තේරෙනවද? ඔව් ඒක තේරෙනවනේ. එතකොට දැන් සිත මෙයාකාරයි කියලා ඔබ සිත ගැන හිතන් ඉන්න එකක් තියෙනවනේ. මෙහෙම එකක් වෙන්න ඕනේ හිත කියලා. ඒකක් කොහෙද තියෙන්නේ? දැන් ඉස්සෙල්ලා මහත්තයා කියවනේ ආදරය, කෝපය වගේ හැඟීම් දැනෙන එක හිත කියලා. ආදරය කියන්නේ මොකක්ද? කන්නාඩියේ තියෙන දූවිලි ටිකක්ද? කෝපය කියන්නේ. එතකොට දැන් මේ ආදරය, කෝපය, හරි මේ දැනීම්, හැඟීම්, වේදනා කියලා මෙන්න මේ දූවිලි ටිකෙන් දැන් අපිට සමහර වෙලාවට අර අහසේ තියෙන වලාකුළු දිහා බලන් ඉන්නකොට ඒ වලාකුළු වල නැති 아무ත හැඩයක් පේන්න පටන් ගන්නවා නේ. ඊටපො ගමන් නැවක් පේන්න පටන් ගන්නවා. ආවෙත් පේනවා. දැන් තේරෙනවද? දැන් ඒ වගේ දැන් මේ තියෙන මේ දූවිලි ටිකකින් අපි හදා ගන්නවා අණු එකක් හදා ගන්නවා නේද? මොකද්ද? මෙන්න මේකට අණුව කියන මොකද්ද? හිතනම් මෙහෙම එකක් වෙන්නේ නැති කියලා හදා ගන්නවා නේද? සිතක් නම් මෙහෙම එකක් වෙන්න ඕනේ කියලා. එතකොට සිතක් මෙහෙම වෙන්න ඕනේ කියන එකක් ඇත්තටම අන්තිමට බලන් ගියොත් දෘෂ්ටියක්ද නැද්ද? මෙන්න දැන් ඔබ මේ වෙලාවේ සිත කියන්නේ මේකයි කියලා හිතාගෙන ඉන්න එක දෘෂ්ටියක්ද නැද්ද? අර තියෙන මානයට අනුකූල වෙන එකක්ද නැද්ද? පොතේ පරිස්සමෙන් බලන්න මේක. ඔව්. ඒ උපමාවේ පදිංචි වෙන්න එපා කිව්වේ ඒකයි. හරි එහෙම ඒක දාගන්න කියලා තමයි මම මේ කියන්නේ. ඒක දාගත්තොත් ඔබට මොකද හම්බ වෙන්නේ? ඒක දාගන්න කියලා තමයි මම මේ කියන්නේ. නැනීම් නැති. එතකොට මාන නැති. මාන නැති දෘෂ්ටි විසුද්ධ වේ. දෘෂ්ටි සම්පූර්ණයෙන්ම දෘෂ්ටි වලින් නිදහස්. මානයක් නැහැ. දෘෂ්ටි නැහැ. හරි. අර කිව්ව සුපිරිසිදු කන්නාඩි. අන්න ඒක දාගත්තොත් මොනවාද ඔබට තේරෙන්නේ? මම එතෙන් දෙන්න මොකුත් වෙන්නේ නැහැ. එතෙන් දෙන්නම් මම. නිවාන කියලා හිතනවා. එතන මොනවද හම්බෙන්නේ ඔබට? එතන මොනවද හම්බෙන්නේ? මුකුත් නැහැ. හරි. අන්න ඔතනට මං එන්නේ. හරි. දැන් ඔබට කියන මුකුත් නැහැ කියලා තේරෙනවා. දැන් මේ බලන් ගියාම දැන් ආන්දරෝ කියන එකත් මේකේ තියෙන මේ එකක් දැන් හිතක් කියන එකත් අපිට පේනවා මේ දූවිලි ටිකක් කියලා. මේ කණ්ණාඩියේ තියෙන පාටක් කියලා. දැන් ඔබට නිකන් ඔහොම එනකොට නිකන් අර අපි කියන කතාව හැටියට මේකේ පොඩි මායාකාරී ස්වභාවයක් තියෙනවා කියලා පේනවනේ. මේක පොඩි මායාවක්. එන්න නැත්නම් මිරිඟුවට රැවටිලා හිටියා වගේ එකක්. මේ බොරුවකට අහු වෙලා හිටිය එකක් වගේ අන්තිමට බලන් ගියා මේකේ මොකක්වත් තියෙනවා කියලා ගන්න බෑ කියලා එනවා නේද? හරි. දැන් එතකොට මේකේ මොකක්වත් තියෙනවා කියලා ගන්න බෑ කියලා ඒ පෙනිච්ච එක කන්නාඩියේ තියෙන එකක්ද? ඒ කොයි තියෙන එකක්ද? දැන් ඔබට මේ වෙලාවේ දැනෙච්ච එකක් තියෙනව නේද? දැන් මාත් එක දැන් මේ ධර්මයේ සාකච්ඡා කරලා දැනෙච්ච එකක් තියෙනව නේද? ඒ දැනෙච්ච එක ඇත්ත. දැන් ඔබ ඉස්සලා ඇහැට රූප පේනවා කියලා හිතන් හිටියානේ. හරිද? දැන් ඇහැට රූප පේන්න බෑම වගේ තේරෙනවනේ. හරිද? හරිද? ඇහැට රූපයක් පේන්න බෑ. ඒ දැනෙච්ච එක ඇත්තද?
දැන් මෙතන වෙච්ච වැඩේ ඔබට තේරුණාද? ඔබට ඉස්සලා තිබ්බ එක විදිය මාන ටික. හරි. ඔබ එක විදිය පාට කන්නාදී දැන් මං කරේ ඒ පාට කන්නාදී කුඩු කරලා දාලා මොකද්ද? තව මාන ටික ඔබේ අතට දුන්නා. හරිද? දැන් එතකොට ඒ මාන ටිකෙන් බලනකොට නේද මේක මොකද්ද? එහෙම එකක් නෑ කියලා තේරෙන්නේ. එතකොට ඒ දැක්කේ යථාර්ථයක්ද? යථාර්ථයක්ද ඒ දැක්කේ? යථාර්ථයක්ද නැත්නම් අර මාන ටිකට අනුකූලව දැක්කපු එකද? තේරුණා නේ? ඔක තේරුණා නම් හරි. දැන් ඉස්සල්ලා ඔබ රූපය ගැන එකක් හිතන් ඉන්නේ දැන් ඇහැට රූප පේනවා කියලා එකක් හිතන් කියන්නේ. බොහොම සරලව ගන්න. හරිද? හරි. දැන් ඒක ප්‍රශ්න කරානේ. දැන් ඒකේ පොඩ වැරද්දක් තියෙනවා කියලා ඔබට තේරුණානේ. ඒ කියන්නේ කලින් හිතපු එකම නෙමෙයි කියලා දැන් තේරුණානේ. ඒ කලින් හිතපු එක 100%ක් දැන් සමාත 100%ක් ඔබට හරි වැරදි කියන එකට වඩා ඒකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන් තේරුණානේ. ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරුණානේ. හරි. දැන් තේරිච්ච එක හරිද? දැන් තේරිලා තියෙන්නේ. හරි. දැන් මම කියන්නේ දැන් තේරිලා තියෙන එක හරිද? එහෙම කියන්න පුළුවන්ද? මොකද දැන් තේරිලා තියෙන එකක් දැන් තේරෙනවා කියන එකක් අර කණ්ණාඩියේ තියෙන දූවිලි ටිකක් කියලා තේරෙනවද අඳුම ගන්න? වෙන්න පුළුවන් නේද? ආන්න අර වෙන්න පුළුවන් කියන එකේ දැන් තේින්න. පැහැදිලි? හරි? දැන් පොඩ්ඩක් හරි තේරිච්ච කෙනෙකුට මම කියන්නේ දැන් ඔබ මේ සමාහට මේ ශුන්්‍යතාවයක් තියෙනවා මුකුත් නැහැ හිස්සාරව මේකේ මුකුත් නැහැ කියලා ඒ දකින්නෙත් මොකද්ද? සාපේක්ෂව දකින්න. දැන් ඉස්සල්ලා දැන් මෙන්න මේ හොඳට තෝරගන්න ඕන තැනක් තියෙනවා. දැන් ඉස්සල්ලා දැන් ඔබ මේ ලෝකේ සැපයි දැන් මේවා ඇසුරු කිරීමෙන් සැපයක් ආස්වාදයක් විඳින්න පුළුවන් කියලා දැක්කනේ. හරිද? එතකොට ඒ විඳින්න පුළුවන් සැපයක් ආස්වාදයක් විඳින්න පුළුවන් කියලා දැක්කේ ඇත්තටම තියෙන එකක්ද? අර කණ්ණාඩියේ බැඳිච්ච දූවිලි ටිකද? ඔය අපි කියනවා දෘෂ්ටියක් කියලා. හරි. ඊට පස්සේ දැන් ඔන්න බණ අහන්න කියලා අපේ මේක වැඩක් නැහැ මේක මහා කරදරයක් මේක මහා සසර කියන්නේ මහා දුකක් මේක ගන්න දෙයක් නැහැ අංශු මාත්‍රයද මේක මායාවක් මේක මිනිගුවක් මේක මුලාවක් කියලා ඔන්න දැන් දුකයි කියලා දැන් දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ දුකයි කියලා දකින්නේ කොහේ තියෙන එකද? කොහේ තියෙන එකද දුකයි කියලා දකින්නේ? අර අපි කියන්නේ බ්‍රේන් වොෂ් වෙනවා කියලා. බ්‍රේන් වොෂ් වෙනවා කියන ඔන්න විදිය දැන් අලුතෙන් මොනවාද දුවිලි ටිකක් බැඳිලා තියෙනවා. දැන් මේ ඔබ මේ දුකයි මේක ගන්න දෙයක් නෑ මේක හිස් මේක මායාවක් මේක මිරිඟුවක් කියලා ආයි දකින්නේ මොකද්ද? ආයිත් මේ කණ්ණාඩියේ බැඳිච්ච දුවිලි ටිකම තමයි දකින්නේ. හරි. දැන් තේරෙනවද මේ දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියන එක? හරි. දැන් ওই විදිහට මොකක් හරි රාමුවකට මොකද්ද? ඔබ හැම වෙලාවෙම ඉන්න මොකක් හරි මේ විදිහේ රාමුවක. දැන් මේ රාමුව වලින් අයින් වෙන්න කියලා හිතන්නේත් මොකද්ද? රාමුව කියන්නේ. හරි. දැන් මම මෙහෙම එකක් හිතන්නම්. දැන් සසර කොහෙද තියෙන්නේ? ලෝකේ කොහෙද තියෙන්නේ? දැන් සසර කොහෙද තියෙන්නේ? ලෝකේ කොහෙද තියෙන්නේ? ඒවත් රාමුව තමයිනේ. කාලය කොහෙද තියෙන්නේ? කොයිද කාලේ තියෙන්නේ? දැන් මේ කාලේ විදිහට ඔබට දැනෙන එක කොහෙද තියෙන්නේ? ඔබ කොහෙද ඉන්නේ? කාලය කොහෙද තියෙන්නේ? ඔබ කොහෙද ඉන්නේ? සසර කොහෙද තියෙන්නේ? දැන් මේක රාම වලින් අයින් වෙන්න ඕනි කියන එකත් මොකද්ද? තේරෙනවද මම මේ කියන එක?
ඒ රාමුවේ ඔව්. දැන් හැබැයි හොඳට මතක තියාගන්න දැන් මම මේ වෙලාවෙත් ඔබට දුන්නේ තව රාමුවක් කියලා හොඳට මතක තියාගන්න. දැන් ඔබ දැන් මේකෙන් බැලුවාම පේන එකක් තියෙනවා. දැන් ඒක ඇත්තයි කියලා ගන්නවා. ඒකත් ඇත්ත නෙමෙයි. දැන් මේ වෙලාවේ කියන දැන් ඔක්කොම රාමුවකින් ගැලවෙන එකත් රාමුවක්. දැන් ඒ ඔබට දැනෙන එකක් මොකද්ද? රාමුවකින් අර මානෙකින් අර කණ්ණාඩියේ තියෙන දූවිලි ටිකම තමයි ඒ දකින්නේ. හරිද? කණ්ණාඩියේ තියෙන දූවිලි ටිකම තමයි ඒ දකින්නේ. හරි. රාමු තියනවා කියලා සිතන එකත් රාමුවක්. එහෙම හිතන එකත් රාමුවක්. හරි. ඉස්සෙල්ලා මේක තෝරගන්න. දැන් මෙතන පුංචි ගැටයක් තියෙනවා. මේක මහ ලොකු ගැටයකුත් නෙමෙයි. හරිද? පුංචි ගැටයක් තියෙනවා. මේ පුංචි ගැටේ ඔබ තෝරගත්තා නම් හරි. දැන් ඒක තෝරගන්න මම දැන් ඔබ දැනට දැනෙන දේ ප්‍රශ්න කරගෙන ඉන්න. අනිත් පැත්තට ප්‍රශ්න කරගෙන ඉන්න. ඔබ දැන් මේ විශ්වාස කරගෙන ඉන්න එක ඔක්කොම මේ වෙන. හැබැයි දැන් ඔබ එක තැනකදී ඔබ කොට වුණා නම් මෙන්න මෙහෙම. හරි දැන් මට තේරුණා. මේක මෙහෙමයි කියලා තේරුණා නම් මොකද්ද? එහෙනම් ඔබ අහුවෙලා ඉවරයි. ඔබට තේරිච්ච යමක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ තාම කණ්ණාඩියේ මොනවාද? දූවිලි තියෙනවා. ඔය කණ්ණාඩියේ තියෙන දූවිලි ටිකට අපි කියනවා දෘෂ්ටිය කියලා. කියලා මම දැන් ඔබට දුන්නේ තව දෘෂ්ටියක්. තව දැනුවා. දැන් ඔව් එතකොට ඒකෙන් ආයි බලනවා. හරිද? හරිද? ඒකයි මේ දූවිලි ටික නැති කරන්නම නෙමෙයි මේ නැති කරනවා කියන එක නෙමෙයි. හරි. ඒක දූවිලි ටික නැති කරන්න හදනකොට අපි මේ නැති කරන්න හැදීම තුලක් තියෙනවා. ඒ නැති කරන්න හදන්නේ මොකද්ද? තව මැනීමක් කරාමයි. ඒක තව කණ්ණාඩියකින් දැකලා තමයි මොකද්ද? මේ දූවිලි ටික අයින් කරන්න හදන්නේ. ඉස්සෙල්ලා බලන්න මේ දූවිලි ටික කියලා මම මේ මෙතන උපමාවකින් කිව්වට මේ දූවිලි කියලා මම මෙතන ගත්තට කණ්ණාඩියේ බැඳලා තියෙන දූවිලි ටික කියලා ගත්තට ඇත්තටම දූවිලි හරිය කණ්ණාඩිය හරි කියලාපු තැනත් මම සංකල්පයක් විදිහට හදලමයි කිව්වේ. හරිම මින්මක් ඇයි ඕනේ ඔබට? හරිම මින්මක් ඇයි ඕනේ ඔබට? ඉස්සෙල්ලා මේ රාමු ටික ඔබට තෝරගන්න. හරිද? දැන් හරීම මින්මක් තියෙනකොට වැරදි මින්මකුත් තියෙනවා නේද? එතකොට හරීම මින්ම තියෙන්නේ වැරදි මින්මට සාපේක්ෂවද නැද්ද? ඔව් දැනට එහෙම ගන්න කමන්නේ. දැනට මෙන්න මේ හරි මින්ම ගන්නකො. හරීම මින්ම නෙමෙයි ඒක හරි මින්ම. දැනට ඔබ ඉන්න මින්ම වැරදි කියලා මින්නේ ඉන්නේ දැන්. තේරෙනවද මම මේ කියන්නේ? දැනට ඔබට දැනෙන මින්මක් තියෙනවා නම් මොකක් හරි ලෝකේ හරි සසර හරි කාලේ හරි මම හරි මොකක් හරි දැනෙන මින්මක් තියෙනවා නම් ඇහෙනවා පේනවා දැනෙනවා කියලා මින්මක් තියෙනවා නම් මොකද්ද? ඒ මින්නේ අවුලක් තියෙනවා කියන මින්න දැනට ඉන්නේ. ඔය කොහොම ප්‍රශ්න කරගෙන යටට යනකොට ඊට පස්සේ අර මින්මත් ඔබ තෝරගනි. ඒක දකින්න ඔබ තෝරගත් මින්මත් තියෙන වැරද්ද තෝරගනි. ඒ මානෙත් ඔබ තෝරගනි. ඉතින් ඕම ඔව්. ඔය සම්මා දෘෂ්ටිකෙන් තවත් දෘෂ්ටියක්ද? දැන් නැත්නම් සියලු දෘෂ්ටින්ගේ ප්‍රහාණයද? සියලු දෘෂ්ටින්ගේ ප්‍රහාණය. ඒතකොට සියලු දෘෂ්ටින්ගේ ප්‍රහාණය සම්මා දෘෂ්ටිය කියන දෘෂ්ටිය දැනට ඉන්නේ. ඒක දෘෂ්ටියක්. තමන්න ඒක දැනට ඉන්නේ ඒක. සියලු දේ දෘෂ්ටීන් කියලා දැනගෙන සියලු දේ අර කණ්ණාඩියේ වැදිච්ච දූවිලි ටිකක් තමයි. එතකොට මේ ලෝකය කියලා දකින්නෙත් ඒකයි. ඒතකොට මේ ලෝකෙන් ගැලවෙන්න කියලා හදන්නෙත් ඒකයි.
එතකොට මේ දූවිලි ටික මේක තෝරගෙන යනකොට ඔබට ඊටු ටික පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඉස්සල්ලාම ප්‍රධාන කරන තමයි ඔබට දැන් ඇහෙනවා, දැනෙනවා, පෙනෙනවා කියන තැන විශ්වාස කරගෙන නෙමෙයි දැන් එක දවසක් දිව්වේ. ඇහෙනවා, දැනෙනවා, පෙනෙනවා කියන ටික විශ්වාස කරගෙන නෙමෙයිද මෙච්චර දවසක් දිව්වේ. ඒක මතනේ. ඒක මත ඒ විශ්වාසය මත පදනම් වෙලා නෙමෙයිද දිව්වේ. හරිද? එතකොට ඒකෙන් ගැලවෙන්න කියලාත් ඔබ විශ්වාස කරේ මොකද්ද? ආයිත් ඇහිච්ච දැරිච්ච පෙනිච්ච ටිකක් හරාමනේ ඒකෙන් දැන් ඇහිච්ච දැරිච්ච පෙනිච්ච ටිකෙන් මේ ගැලවෙන්න ඕනි කියලා මේ ලෝකෙන් ගැලවෙන්න ඕනි කියලා ආයි විශ්වාස කරේත් මොකක් මත පිහිටලාද? ආයි ඇහිච්ච දැරිච්ච පෙනිච්ච ටික මතම පිහිටලාද? පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? අන්න ඕක පොඩ්ඩක් ගැසීමකට ලක් වුණා නේද? ওই ගැසීමත් එක්ක ඉන්න පොඩ්ඩක්. ඒ ගැසීමත් එක්ක ඉන්න. ඒක උඩට ටික තේරෙයි. දැන් අර මම ඉස්සල්ලා කිව්වා වගේ දැන් ඔබ ලෝකයේ සැපයි කියලා දැක්කෝ එක ඊට පස්සේ දුකයි කියලා දකිනවා. ඒ දුක නෙමෙයි. අපි දුක්ඛ සත්‍ය කියලා ගන්නකොට අර රාමුවකින් දකින දුක නෙමෙයි. කොට දැන් ඔබ මේ බණ අහලා ඒ රාමුවට අනුකූලව යමක් දකිනවා නම් ඒ දකින එක නෙවෙයි කියලා හොඳට මතක තියාගන්න. එතකොට ඒ රාමුවෙන් පේන එක. දැන් ඒක නිකන් බොහොම සරලව නිකන් උපමාවකින් මෙන්න මේ විස්තර කරනකොට දැන් මේ උපමාවේ පදින් කියන ඔය මේක තෝරගන්න. දැන් හිතමු තරුණ පිරිමි ළමයෙක් ඉන්නවා. හරිද? තරුණ ගෑනු ළමයෙක් ඉන්නවා. ඉතින් මේ ගෑනු ළමයා ගැන අර පිරිමි ළමයාට විස්තර ටිකක් කියනවා. මෙයාට හොදට ඉගෙන ගන්න පුළුවන් මෙන්නයි අර ඔහොම මේ ගෑනු ළමයා ගැන මහා විස්තර ගොඩක් අහලා අර ගෑනු ළමයා ගැන මොකද්ද? අදහසක් වෙනවා. ඒ සමහර කොණ්ඩේ දිග අයට කැමතිනේ. එන්න කොණ්ඩේ දිග අයට සමහරව අකමැතිනේ. සමහර සුදු අයට කැමති, සමහර සුදු අයට අකමැති. එතකොට මේක හැදිලා තියෙන මානයකින් කියලා තේරෙනවා නේද? මේ කැමැත්ත අකමැත්ත කියන එක මානයකින් හැදිලා තියෙනවා කියන්නේ. හරිද? ඊට පස්සේ දැන් මෙයාට කවුරු හරි කියනවා දැන් මෙහෙමයි දැන් මේ ගෑනු ළමයා කතා කරනවා මේ මෙච්චර මෙහෙම දේවල් ටිකක් වෙන්න පුළුවන් මෙච්චර මේ බැඳීම් ටිකක් එක්ක මෙන්න මෙහෙම හානි ටිකක් වෙන්න පුළුවන් දැන් ඔය තියෙන උඩ තියෙන හැම අයින් කරන් පස්සේ ඇතුලේ තියෙන මෙන්න මෙහෙම අසුචි කිරිච්ච මෙන්න මෙහෙම ටිකක් කියලා තවන්න තව කියනවා හරිද දැන් මේක කිව්වන් පස්සේ ඔබ දැන් දකිනවා මොකද්ද ඒ දකින එක හරිද නෑ නේද කලින් දැක්කම එක හරිද කලින් දැක්කෙත් මොකද්ද අන්නාඩී තිබ්බ දූවිලි ටික මාන ටිකක් දැන් දැක්කෙත් එහෙම මාන ටිකක් දැන් ඒ වගේම හොඳට මතක තියාගන්න ඔබ ශූන්‍යතාවයේ විදිහට දකින්නේ අර දූවිලි ටිකම තමයි මානයක්ම තමයි ඔබ මිරිඟුව කියලා දකින්නෙත් ඒකම තමයි මායාව කියලා දකින්නෙත් ඒකම තමයි මේක ගන්න දෙයක් නෑ අන්තිම ආසාරයි කියලා දකින්නෙත් එහෙම එකක් තමයි එතකොට ඔය විදිහට ඔය මානයක් කරා දකින දේ දෘෂ්ටියක් කරා දකින දේ මොකද්ද? සත්‍ය නෙවෙයි. අන්න ඕක තෝරගන්නකොට ඔන්න ඕක තෝරගන්න. ඕක පැහැදිලි කරගන්න. මේ හැම වෙලාවෙම දෘෂ්ටියක ඉන්න බව, මැනීමක ඉන්න බව, මානයක ඉන්න බව දකින්න. හැම වෙලාවෙම මේ දකින්නේ අර කණ්ණාඩියේ තියෙන දූවිලි ටික විතරයි කියලා ඉස්සෙල්ලා දකින්න. අන්න ඕක දකිනකොට ක්‍රමානුකූලව ඔබ පැහැදිලි වෙන්න පටන් ගන්න. ගිය ටික පොඩ්ඩක් පෑදෙන්න පටන් ගන්න. හරි. ප්‍රශ්න තියෙනවා නම් මං කියපු ටිකට හරි ඔබට මේකට කිසිම අදාළ නැති එකක් ඇහුවත් කමක් නැහැ. මොකද ඇත්තම කියනවා නම් ඔබ විසඳුම් හොයන්න ඕනේ ඔබට තියෙන ප්‍රශ්න. ඔබට තියෙන වැඩේ. මාර්ගඵල කියලා දැන් මේ වෙලාවේ ඔබට තියෙන මානයක්ද නැද්ද? ඒක ඔබට සාපේක්ෂද නැද්ද? ඔබට සාපේක්ෂව මේ මාන ටික තියාගෙන හිටියන් පස්සේ ඔබ දැන් මාර්ගඵල කියලා හොයන්න යන්නේ දැන් අර කණ්ණාඩියේ නිල්පාට කණ්ණාඩියේ දූවිලි ටිකක් තිබ්බා කියලා හිතන්නකෝ. කණ්ණාඩියේ තියෙන දූවිලි ටික බිත්තියේ කියලා අයින් කරන්න ගියොත් මොකද්ද වෙන්නේ?
දැන් කණ්ණාඩියේ තියෙන අපි බිත්තියක් දිහා බලනකොට කණ්ණාඩියේ දූවිලි ටිකක් තියෙනවා. ඒක කණ්ණාඩියේ තියෙන දූවිලි ටික බිත්තියේ තියෙනවා කියලා හිතලා අයින් කරන්න හදනකොට මොකද වෙන්නේ? නැත්නම් ඒක ලබා ගන්න කියලා යනකොට මොකද වෙන්නේ? එතකොට දැන් ඔබ ඔය මාර්ගඵල කියලා ගන්න යනකොට ඔය වගේ එකක් එනවා. මාර්ගඵල ඔක්කොම පැත්තකින් කියන්නේ. ඇයි මොකටද මාර්ගඵල? දැන් මේ බුදු කෙනෙක් ළඟට කවුරුවත් ආවද මට මාර්ගඵල ඕනි කියලා මට සෝතාපන්න ඵලෙ එන්නේ. ආවද කවුරු? නෑනේ. තමන්ගේ තිබ්බ ප්‍රශ්නෙට විසඳුම හොයාගෙන ආවා. ඊට පස්සේ ඒකට ඕන නමක් දාගන්න පුළුවන්. මං කිව්වේ ඕනනම් දැන් අද මේක ඉවර වෙලා ඕගොල්ලෝ නමක් යෝජනා කරන්න අපි දාමු මොකද්ද? මේ අද කිව්වේ මේ අහවල් සූත්‍රයේ කියලා ඕනනම් නමක් දාගමු. ඕනි නම් දැන් ඒ උමනාව නැතුව ගියානේ. හරි. මම ඔබට කියන්නේ හරි මාර්ගඵල විදිහට මෙහෙම ආවට පස්සේ ඔබ මාර්ගඵල කියන තැන හිර වෙනවද ඊට පස්සේ? කොටු වෙනවද? නෑ නේද? හරියට දැක්කොත් ඒක. එතන හිර වෙන්නේ නෑ. දැන් ඔහොම වැඩක් වෙනවා මෙන්න මෙහෙම එකක්. ඔහොම වචන අසුද්ධ වෙනවා. දැන් නිවන කියලා වචනයක් දැම්මා. දැන් නිවන කියන වචනේ අසුද්ධ වෙලාද නැද්ද? නිවන කියන වචනේ අසුද්ධ වෙලාද නැද්ද? නිවන කියන වචනේ අසුද්ධ වෙලාද නැද්ද දැන්? නිවන කියන දේ නිවන කියන වචනේ අසුද්ධ වෙලාද නැද්ද? ඇයි දැන් ඔබ නිවන කියලා හිතන්නේ ඔබට තියෙන මේ රාමු ටිකෙන් මේ තියෙන මාන ටිකෙන් නේද? ඔබ නිවන කියලා හිතන් ඉන්නේ මොකද්ද? ඔබට තියෙන රාමු ටිකෙන් මේ මාන ටිකෙන් නේද? දැන් එක එක්කිනාගේ තියෙන රාමු ටිකෙන් මාන ටිකට අනුකූලව තියෙන නිවනක් නෙමෙයිද තියෙන්නේ? එතකොට ඔබ නිවන කියලා දකින්න දේ සත්‍යයක්ද? අන්න ඒක තෝරගන්න ඉස්සෙල්ලා. එතකොට දැන් ඔබ නිවන කියලා දකින්නේ අර දූවිලි ටිකමයි කියලා හොඳට තෝරගන්න. දැන් මම මේ අද දැන් කියපු න්‍යායෙ පොඩි වැරද්දක් තියෙනවා. දැන් ඔය දූවිලි ටික අයිති කාටද? ඒක අයිති කාර්යයක්. දැන් ඔබ ඉඳලා ඔබට දූවිලි ටික තියනවාද? නැත්නම් ඔබ ඉන්නවා කියලා දකින්නේ තර දූවිලි ටික හරහා. නේද? දැන් මම ඔබට මගේ රූපය ගැන දකින්න, පෙනෙන්න, විඳින්න, දැනෙන්න. ඒකත් අර දූවිලි ටිකමයි නේද? අන්න ඕකත් තෝරගන්න. නැත්නම් ඔබට සාපේක්ෂ ලෝකයක් තියෙනවා කියලා කිව්වට පස්සේ ඔබට හිතෙනවා මොකද්ද? ඒ සාපේක්ෂ වූ ලෝකේ තමයි ඔබ කියලා ගන්නවා. නැත්තම් ඔව් එතකොට දැන් මේ වෙනම මේ තියෙන මේ සාපේක්ෂක බව ඔබ කියලා ගන්නවා. හරිද? දැන් මම අර ඉස්සෙල්ලා එහෙම සාපේක්ෂක බවක් කියලා කිව්වට ඒකත් මම ඔබට අතට දීපු මොකද්ද? රාමුවක් විතරයි. ඔව්. නැත්තම් ඔබ ගන්න මේක වෙනම පවතින එකක් කියලා ගන්න පටන් ගන්නවා. වෙනම පවතින එකක් කියලා ගන්න වෙනම එකක් එහෙම එකක් තියෙනවයි කියලා ගන්නවා. එහෙම දෘෂ්ටියක වැටෙන්නත් පුළුවන්. හරිද? ඉතින් ඔය විදිහට එක එක ආකාරයක දෘෂ්ටි වලට අහු වෙන්නත් පුළුවන් මේ බණ කියද්දි. මොකද මට කියද්දි ඔබට මොකක් හරි ඒකයි මේක කිව්වේ උපමා උපමේය සංසන්දනය කරලා ගන්න කියලා. හරිද? දැන් උපමාවකින් කියනකොට අපි ඒ උපමාවේ නැති අරුතක් තමයි තෝරගන්නේ. ගඟට ඉනි කැපුවා වගේ කිව්වට පස්සේ අපි ගඟක් ගැන කියන්නේත් නැහැ. ඉනි ගැන කතාවකුත් නෙමෙයි වතුර ගැනවත් මේ මොකක්වත් නෙමෙයි කියන්නේ. ඒකටම එහා ගිය අදහසක්. එතකොට දැන් මේ ඔබට කියන මේ වචනවල පදිංචි වෙන්න එපා. ඒ ඔක්කොම මෙතන යම් වචනයක් කිව්වනම් ඒ සියල්ලම බහා තබන්න පැත්තකට. මේ කතාවල මුකුත් නැහැ. මම ඔබට මේ කියන වචන ඇතුළේ මුකුත් නැහැ. දැන් මොකද දැන් මම දැන් හාමුදුරුවෝ කියන තැන දැන් මෙතනට ගෙන ආවනේ. දැන් ඔබේ තියෙන ඔය ඇහැ ගලවලා දැන් හාමුදුරුවෝ කියන තැන අයින් කරලා ඇහැ ගේන්න ඉස්සරහට. එතකොට දැන් ඇහැ විදියට දකින්න මොකක්ද? දැන් ඔබ ඇහැ විදියට දකින්න මොකක්ද?
ඇස කියන ඉන්ද්‍රිය ඇහැ විදියට දකින්නේ මොකක්ද? ඒ දැන් ආපෝ තේජෝ ආයෝ පඨවි ආපෝ තේජෝ ආයෝ අන්න ගන්ධ රස ඕජා විදියට හැදිච්ච පින්ඩයක් විදියට ඒ පින්ඩේ ඇත්තටම තියෙන්නේ කොහෙද? ඔව් එතකොට ඒක කොහෙද තියෙන්නේ? ආයි මේ දූවිලි ටිකමයි නේ දකින්නේ. ඔබ චක්කුව කියලා හරි දකින්නේ මොකද්ද? චක්කුව කියලා ඇහැ කියලා දකින්නේ දූවිලි ටිකමයි නේද? දෘෂ්ටියමයි නේ දකින්නේ. අර මානෙමයි නේ දකින්නේ ආපහු. හරි. දැන් බුදුහාමුදුරුවෝ රූප කලාව ගැන කියලා තියෙනවා කියලා කිව්වා. 30යි. ඒක තමයි මට කියන්න තියෙන්නේ. හරි. එතකොට දැන් මෙන්න මෙහෙම ගන්නකො. දැන් ඔබ දකින්න බුදුන් ඔබට සාපේක්ෂද නැහැ? ඔව්. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා හිතන් ඉන්න එකත් ඔබට සාපේක්ෂද නැහැ? ඔව් ඒ විශ්වාසය කොහොමද ගොඩනැගෙන්නේ? ඒ විශ්වාසය කොහොමද ගොඩනැගෙන්නේ? දැන් කෙනෙක් ඉන්නවනේ ඒක විශ්වාස කරන්නේ නැති. ඒ විශ්වාසය කොහොමද ගොඩනැගෙන්නේ? ඔව් එතකොට මේ විශ්වාසය කියනකොට ඒ ඔබ ඒ දකින බුදුන් ඒ විශ්වාසය හරි ඒ කියනකොට ඔබ දකින්නේ ඇත්තටම කණ්ණාඩියේ තියෙන පාටද? ඇත්තටම තියෙනවා. අන්න උතරයි වැරද්ද. එහෙම කවදාවත් ඔබට බුදුන් දකින්න බෑ. ඔබ දැන් ධර්මයේ කියලා හිතන් ඉන්නේ මොකක්ද? දැන් ඉස්සල්ලාම මෙන්න මේක තෝරගන්න. ඔබ දැන් දකින බුදුන් ඔබට සාපේක්ෂයි කියලා තේරුණාද? ඔබ දකින බුදුන් ඔබට සාපේක්ෂයි කියලා තේරුණා. දැන් ඔබට පොඩි කාලේ බුදුන් කියලා ගොඩනැගිච්ච එකයි. දැන් බුදුන් කියලා ගොඩනැගිච්ච එකයි ඒකත් දෙකක් කියලා තේරෙනවද නැහැ? නෑ. මම මේ ඔබේ පැත්තෙන් මේක තෝරගන්න ඕනේ. මුලින් ඔබ බුදුන් කියන දැනගත් එකයි. දැන් අවුරුද්දේදී, අවුරුදු 5ේදී, අවුරුදු 10ේදී, 15ේදී දැන් එක කාලවලදී බුදුන් කියලා ගොඩනැගිච්ච එක. බුදුන් වහන්සේ කියලා ගොඩනැගිච්ච එක සමානද වෙනස්ද? අවංක උත්තරයක් ඕනේ. දැන් දැන් ඔබේ තියෙන මතය ඔප්පු කරගන්න මේ වටයක් ගහලා නම් හරියන්නේ නැහැ. හරි? අවංක උත්තරයක් ඕනේ. ඔය දැනුම අයින් කරොත් කවුද හම්බෙන්නේ? ඉතලා මම මේක අහන්න. බුදුන් කියන්නේ පුද්ගලයෙක්. ඔබට බුදුන් විදියට හම්බෙන්නේ පුද්ගලයෙක් විදියට හම්බෙනවා නම් බුදුන් පුද්ගලයෙක් විදියට හම්බෙනවා නම් ඒ ඔබ දකින්න බුදුන්ද? දකින්න බුදුන්ද? පුද්ගලයෙක් විදියට හම්බෙනවා ඔබ ඒ දකින්න බුදුන්ද? ඔබට දැන් පුද්ගලයෙක් විදියට හම්බ වෙනවනේ බුදු කෙනෙක්. ඔබ දැන් ඒකට පුද්ගලයෙක් විදියට ඔබට හම්බ වෙනවා නම් මේ හම්බෙලා තියෙන බුදුන්ද? දැන් ඔබට බුදුන් විදියට ඉපදිච්ච කෙනෙක් ඊට පස්සේ
සම්මිතුරාම සුබ මාලිගාවල ඉඳලා ඊළඟට අභිනිෂ්ක්‍රමණය කරලා ඊළඟට බුද්ධත්වයට පත් වෙනවා. ඊළඟට ආවල් කාලේදී ආවල් තැන ඉඳලා ආවල් දේශනා ටික කරලා. ආවල් කාලේදී පිරිනීමටපත් වෙච්ච. උපතක් තියෙන මරණයක් තියෙන. කාලය හරහා ගමන් කළා. බුදු කෙනෙක් ඔබට හම්බ වෙනවා. මේ පුද්ගල ස්වභාවයෙන් ඔබට බුදු කෙනෙක් හම්බ වෙනවා. නෑ. ඔබට ඒද ඔබ දකින්න බුදුන්. කවුද බුදු? දැන් එතකොට ඔබ මේ පරම්පරා කතාවෙන් දැක්කොත් ඒ බුදුන් නෙමෙයි කියලා තේරෙනවා. පරම්පරා කතාවකින් අහලා ඔබ ගොඩනගා ගන්නවනේ මේ බුදුන් කියලා. ඒ බුදුන් නෙමෙයි කියලා තේරෙනවා. මොකද පරම්පරා කතාව එක එක්කිනාට සාපේක්ෂයිනේ. පරම්පරා කතාව එක එක්කිනාට සාපේක්ෂයිනේ. එතකොට පරම්පරා කතාවෙන් අහලා දැන් මේ මම කියන්නේ කාලාම සූත්‍රය. පරම්පරා කතාවෙන් අහලා ගොඩනගාගත්ත බුදුන් වෙන්න බෑනේ. පොතක පතක තිබිලා කියවලා හදාගත්ත බුදුන් වෙන්න බෑනේ. කවුරු හරි කියපු එකක් අහලා හදාගත්ත බුදුන් වෙන්න බෑනේ. ඒක කවුද බුදුන්? ඒකට පුද්ගල ස්වභාවයක් නෙමෙයි නේද? ඒක කිව්වා මොකක්ද? මිනිසෙක් නෙමෙයි, දෙවියෙක් නෙමෙයි, බ්‍රහ්මෙක් නෙමෙයි, ගාන්ධාරයෙක් නෙමෙයි. ඔබට මනුස්ස ස්වභාවයෙන් බුදුන් හම්බ වෙනව නම් තාම එතන තේරුණාද? හරිද? ඒකයි කිව්වේ ඔබට බුදුන් දකින්න ඕන නම් මොකක්ද? නෑ මම ඉස්සෙල්ලා මෙහෙම එකක් කියන්න. ධර්මයේ දකින්න ඕන. ධර්මයේ දකින්න ඕන නම් මම මෙහෙම එකක් ඔබෙන් අහන්න. කවුද ඔබ? සංසාරේ මෙරි උපදින සංසාරේ මෙරි යන උපදින යන සත්‍යය. ඒක කොහොමද? සංසාරයේ මෙරි උපදිනින් යන සත්‍යයක් කියලා කොහොමද ඒක ගොඩනගන්නේ? එතකොට ඔබ ඒ දකින්නේ කණ්ණාඩියේ තියෙන පාටද? ඇත්තටම තියෙනවා. පොතට විශ්වාස. ඒක විශ්වාස පොඩක් පාස්ස කරා. ඇටයක් නේ. ප්‍රත්‍යක්ෂ. ඒ කියන්නේ සැකයිනේ. සැක නැද්ද ප්‍රත්‍යක්ෂද? ප්‍රත්‍යක්ෂත් නෑ සැකත් නෑ. හරි දැන් මම මෙන්න මේක කරනවා. හොඳයි. දැන් මෙහෙම එකක් ගන්නම් හරි. පෙර අධ්‍යායක සිටපු බව හරි නොසිටපු බව හරි. විශ්වාසයක්ද? දැන් මේ අධ්‍යායය උපදින්න කලින් පෙර අධ්‍යායක හිටපු බව විශ්වාසයක්ද නැද්ද? විශ්වාසයක් නේ ප්‍රත්‍යක්ෂයක් නෙමෙයිනේ. හරි. විශ්වාසයක් නේ. අන්න ඒක දැනගෙන ඉන්න ඉස්සලා මේක විශ්වාසයක් බව දැනගෙන ඉන්න. හරිද? මම ඒක අවිශ්වාසයක් කරගන්න කියලා කියනවා නෙමෙයි. ඒක විශ්වාසයක් පමණක් බව දැනගන්න. හරි. මරණයෙන් මත්තේ නැවතක් උපතකට යන බව. හරි නැවත නූපදින බව. හරි. දැන් කෙනෙක් ඉන්න පුළුවන් නැවත උපදින්නේ නැහැ කියන එක. හරිද? දැන් ඔබ ඉන්නේ නැවත උපදිනවා කියන එකනේ. ඒක ප්‍රත්‍යක්ෂයක්ද විශ්වාසයක්ද? නෑ. හොඳට මතක තියාගන්න. ඒක විශ්වාසයක්ද ප්‍රත්‍යක්ෂයක්ද? විශ්වාසයක් නේ. හරිද? මොකද හෙට දවසේ වෙන්නේ මොකද්ද කියලා ඔබට කියන්න බෑනේ. එහෙම කියන්නේ නැතුව මරණයෙන් මත්තේ වෙන්නේ මොනවද කියලා කියන්න බෑනේ කොහොමදත්ම. හරිද? ඒක එතකොට මේ වෙලාවේ මොකද්ද? විශ්වාසය. හරි. ඔබ ඉපදුණු බව ඔබ දන්නවද? දැක්කද? එතකොට ඒක ප්‍රත්‍යක්ෂයක්ද විශ්වාසයක්ද? ඒක විශ්වාසයක්. ඔබ දැක්කේ නෑනේ ඔබ උපදිනවා. දැන් ඔබ ඔබේ උපත හදාගෙන තියෙන්නේ කොයි ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් දැකලා ටෙලි නාට්‍යකින් දැකලා නැත්නම් අම්මා තාත්තා කීප එකක් අහලා
කවුරු හරි කීප එකක් අහලා ටීවී එකකින් දැකලා අන්න කාලාම සූත්‍රය අර පළවෙනි තුනෙන් තමයි ඔබ පරම්පරා කතාවකින් කවුරු හරි කියපු එකකින් ඕමනේ දැන් ඉපදුනා කියලා දැනන් ඉන්නේ නේ. හරි. ඔබ දැන් ඔබේ මරණය මේ වෙලාවේ නෑනේ. මැරිලා නෑනේ. එතකොට මරණය ගැන තියෙන්නේ මේ වෙලාවේ මොකද? විශ්වාසයක් හරි සංකල්පයක් හරිද නැද්ද? විශ්වාසය නේ. මම නිකන් මෙන්න මෙහෙම කියන්නම්. පුනරුත්පත්ති පත්‍ය සංඛාර කියලාද කිව්වේ අවිද්‍යාව පත්‍ය සංඛාර. උපත පත්‍ය සංඛාර කියලාද කිව්වේ අවිද්‍යාව පත්‍ය සංඛාර. මරණය පත්‍ය සංඛාර කියලාද කිව්වේ අවිද්‍යාව පත්‍ය සංඛාර. භවයේ පත්‍ය සංඛාර කියලාද කිව්වේ අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා. දැන් ඔය ඔක්කොම හදාගෙන තියෙන්නේ කාලේ ඇත්ත කියලා අනුදාගෙන නේද? පොඩ ප්‍රශ්න කරන්නේ. දැන් මේමයි ඔබ විශ්වාසය මම කියන්නේ අවිශ්වාසයක් බවට පෙරලන්නේ කියලා. මොකද අවිශ්වාසයක් ආයි විශ්වාසයක් නෙමෙයි. අවිශ්වාසයේ විශ්වාසයක් නෙමෙයි. එතකොට අවිශ්වාසය සහ විශ්වාසයේ සාපේක්ෂක අදහසක් කියලා තේරෙනවා. හරි. අන්න ඒක පොඩ්ඩක් බලන්න. ඊළඟට තවබට බලන්න තැනක් කියන්නම් මම. මරණයෙන් මත්තේ ඉන්නගෙන හොයාගන්න කලින් දැන් ඉන්න කවුද කියලා බලන්න. මේ වෙලාවේ ඉන්නේ කවුද කියලා හොයාගන්නේ නැතුව මේ වෙලාවේ ඉන්න එක ස්ථාවර කරගෙන මේ වෙලාවේ ඉන්න ඒ මානයට සාපේක්ෂව ඒ දාගෙන ඉන්න පාට කන්නාඩියට සාපේක්ෂව නැවත උපතක් තියනවා හරි නැවත නූපතක් නැතේ කියන එක වැරදිද නැද්ද? මොකද මේ දෙකටම පදනම් වෙලා තියෙන්නේ දැන් මේ වෙලාවේ ඉන්නවයි කියන එකට සාපේක්ෂව නැද්ද? දැන් මේ දැන් ඉන්න තැනට සාපේක්ෂවද නැද්ද? දැන් ඉන්න තැනට සාපේක්ෂව නෙමෙයිද කාලය හැදිලා තියෙන්නේ? දැන් ඉන්න තැනට සාපේක්ෂව නෙමෙයිද නැවත උපතක් හරි නූපතක් හරි හදාගෙන තියෙන්නේ? දැන් ඉන්න තැනට සාපේක්ෂව නෙමෙයිද උපතක් හා මරණයක් හදාගෙන තියෙන්නේ? එහෙනම් දැන් ඉන්න තැන ඉස්සෙල්ලා බලන්න. ඔබ ඔතන තෝරගත්තා. දැන් ඉන්නේ කවුද? මේ වෙලාවේ ඉන්නේ කවුද? මෙන්න මේ දැන් මේකට මම ඔබ ඉස්සෙල්ලා කියපු ටික එකපාරට තේරෙන්නේ නැහැ මම කිව්වට. ඒ ටික කියපු විදිහට තෝරගත්තා නම් ඒක තෝරගන්නවා. මේ දැන් ඉන්න තැන හරියට ඔබට තෝරගත්තා නම් ඔබ 31 තලයේ මොකද්ද කියලාත් ඔබ තෝරගන්නවා. අනිත් සියල්ලත් ඔබ තෝරගන්න. හරිද? අර මුලින් කියපු කතාව හරි. බඹයක් තරම් වූ ශරීරයේ කතාව හරි. හැබැයි ඒක නොබලා ඔබ වෙනේව විශ්වාස කරන එකයි අවුල. ඒක දැක්කනම් ඔබ දැන් මේ වෙලාවේ මේ විද්‍යාමාන වෙන එක මොකද්ද කියලා ඔබ හරියට හොයාගත්තා නම් මේ වෙලාවේ දැන් ඔබ විද්‍යාමාන වෙන මේ මොකද්ද කියලා දැක්කනම් අර පච්චේ සූත්‍රයේ එයි තියෙන්නේ කවුරුහරි. පෙර මම සිටියද දැන් මම ඉන්නවද අනාගතේට මම යනවද? දැන් ඉන්නේ පෙරත් මම හිටියා දැනුත් මම ඉන්නවා අනාගතේටත් මම යනවා කියන දෘෂ්ටිය කියලා දැක්ක දැනගන්න ඉච්චරයි. ඒ දෘෂ්ටිය ඉන්න බව දැනගන්න ඉච්චරයි. ඔව්. මේ මොකක්ද? බුලත් කොළය. බුලත් කොළය කියන වචනය අයින් කරොත් ඒ නාමය අයින් කරොත් මෙතන මොකක්ද? මොකද දැන් බුලත් කොළය කියන නාමය එළියේ තියෙන එකක්වත් ඇතුලේ තියෙන එකක්වත් නෙමෙයිනේ. ඒකට බුලත් කොළය කියන නාමය අයින් කරාට පස්සේ මොකද ඉතුරු වෙන්නේ? එතකොට ඔබ කියයි කොළයක් කියලා. එතකොට කොළයක් කියන්නේ තායි මොකද්ද? නාමයක්නේ. එතකොට කොළයක් කියන නාමය අයින් කරොත් මොකක්ද ඉතුරු වෙන්නේ? එතකොට වර්ණයක් කියන්න පුළුවන්. කොළ පාට හරි වර්ණයක්. එතකොට වර්ණයක් කියන්නේ
දැන් ඔහොම හැඩයක් කියන්න පුළුවන්. දැන් ඔය කියන විදිහට නාම ටික ඔක්කොම අයින් කරොත් මොකද ඉතුරු වෙන්නේ? පැහැදිලි මම මේ කියන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මේකත් තව කණ්ණාඩියක් විතරයි කියන්නේ. දැන් ඒක ඔබට යමක් තේරුණානේ? ඒකත් යම් රාමුවකින් දැකපු එකක්. රාමුවකින් දැකපු එකක්. එච්චරයි. දැන් ඔව්. දැන් මේ වෙලාවේ ගල් කිස්ස කොහෙද? ඔව්. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ වෙලාවේ කිලෝමීටර් ගණනාවක් එහායින් භෞතිකව ගල් කිස්ස තියෙනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් අතර මේ වෙලාවේ ගල් කිස්ස තියෙන්නේ හිතේනේ. ඔව් මොකක්ද ඔය දෙකෙන් හරියට? මොකක්ද හරියට? අර භෞතිකව එළියේ තිබ්බා කියන එකද හරි එක හිතේ තිබ්බා කියන එක? මොකද හරියට? හිතේ තිබ්බා කියලා දැන් හිතේ තිබ්බා කියලා දැනගත්තේ බණ ඇහුවට පස්සේ නේද හිතේ තිබ්බා කියලා ගත්තේ? එතකොට ඒ රාමුවට අනුකූලව ඒ මානයට අනුකූලව වෙනිච්ච එකක නෙමෙයි හිතේ තියනවා කියන එක. එතකොට මොකක්ද හරියට? ඒ දෙකම සාපේක්ෂව හරි. ඒ වගේම සාපේක්ෂව වැරදි. ඒ දෙකම සාපේක්ෂව හරි සහ සාපේක්ෂව වැරදි. හරි එකක් නැහැ කියලා මං කිව්වොත් ඒකත් සාපේක්ෂක අදහසක් විතරයි. ඒකයි මං කිව්වේ වචන වල එල්ලිලා ඉන්නේ නැතුව තාම වචන වල එල්ලිලා ඉන්නවා ඔබ. වචන වල එල්ලිලා ඉන්නේ නැතුව මේක තෝරගන්න. පැහැදිලි කරගන්න. බලෙන් කරන්න බල එකක් නෙමෙයි. ඔබ අතහැරලා දැම්ම නම් ඒක තේරෙනවා. තෝරා ගැනීම අතහැරලා දැම්ම නම් තේරෙනවා. ඉස්සලා මේ තියෙන රාමු ටික දැනට තියෙන රාමු ටික තෝරගනිමින් යන්නකො හිමීට. කලබල නොවි. හොඳයි. තව තියෙනවද ප්‍රශ්න? දැන් මායාවක් කියලා දැක්කේ තියෙන මායාවක්ද රාමුවකින් දැකපු මායාවක්ද මානයකින් දැකපු මායාවක්ද? නෑ. දැන් මේ බුදුහාමුදුරුවෝ ගාව ගන්න එපා මේ වැඩේට. ඔබ දැකපු විදිය කියන්නේ. රාමුවකින් දැක්කේ? එතකොට මේ මායාව කියලා දකින්න එක සත්‍යද? වෙන කෙනෙක් ගාව ගන්න එපා මේ වැඩේට. අවම වශයෙන් බුදුහාමුදුරුවෝ බුදු වුණා කියන එකත් ඔබ අරන් තියෙන්නේ පරම්පරා කතාවකින් විශ්වාසයකින් මේ පරම්පරා කතාවකින් පොතක පතක තිබිලා කවුරු හරි කියව එකක් අහලා තමයි අරගෙන තියෙන්නේ මොකද බුදුහාමුදුරුවෝ බුදු වුණා කියන එක. එතකොට එහෙම මේක තෝරගන්න බෑ. ඉස්සලා මේක Taman තුලින් දකිනකොට ඔබට එනවා අවබෝධයක්. ඊට පස්සේ ওই ප්‍රශ්න දැක ඔක්කොම අයින් වෙලා යනවා. ඒ විශ්වාස එහෙම ගන්න එපා. පොතේ තිබ්බ හින්දා මම මේක ගන්නවා කියලා ගන්නවා නම් මොකද්ද? ඒක දෘෂ්ටිය. ඒක මානෙන් මේක දැක්කේ ඔබ. හරි නේද? තව තියෙනවද මොනවා හරි ගැටලු? අපි එනවා.
ඔව්. ඔව්. ඒක බොරුවක් කියලා දැනෙන්නේ තාමකින් කියලා හොඳට තෝරගන්න. හරි. එතකොට දැන් ඔබට දැන් මේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනේ. මේ පැවැත්ම ඔබ දැන් පිළි අරගෙන ඉන්නවනේ. මේ පැවැත්ම පිළි අරගෙන ඉන්න හින්දා. හරිද? එක්කෝ මේ පැවැත්මේ ඉස්සරහට යන්න මොකක් හරි කරන්න වෙනවනේ. එක්කෝ මේ පැවැත්මේ අපේක්ෂාවක් තියෙනවනේ. එතකොට මේ දැන් අපි හිතමු මේ දැන් මේ පැවැත්ම පිළිබඳ දැන් ඔබට දැන් මේ දැන් ලෝකය කියලා ගොඩ නැගිලා තියෙන එක කියනවා නම් අපිට දෙකක් කරන්න ඕනේ. එක්කෝ මේ ලෝකය ආස්වාද කරගෙන ඉඳගෙන යන්න පුළුවන්. අනිත් එක මේ ලෝකේ මොකද්ද? ගැලවෙන්න යන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෝ අපිට මේකේ රැඳී ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ ගැලවිලා යන්න පුළුවන්. ඔව් එතකොට මේ දෙකම තියෙන ආයාසයක් නේද මේ දෙකේම තියෙන්නේ. ඒ දෙකම රාමුවක් නේද? අන්න ඒක පොඩ්ඩක් තෝරගන්න. එතකොට මේ නිවන කියලා කියන්නේ ආයාසයෙන් ලබා ගන්න දෙයක් නෙමෙයි. කියන්නේ දැන් සසර තිබිලා ඒ සසරට සාපේක්ෂව නිවනටපත් වෙනවා නෙමෙයි. දැන් මේ සසර කියලා ඔබට දැනෙන දේ මොකක්ද කියලා අවබෝධ වෙනකොට ඒ අවබෝධයට අපිට එක විදිහකට කියන්න පුළුවන්. ඔව් අවබෝධය කියන්නේ කාය රාමුව. හරියටම හරි. මම මේක කියන්න වචන නැති හින්දා එහෙම කිව්වේ. එතනින් එහාට මට වචන වලින් කියන්න බැරි හින්දා තමයි ඒකම වචනකින් කිව්වේ. එimhe වචනකින් මේ දෙන වචනකින් මේ දක්වන අර්ථකථනයක් වැරදි. හරි. එහෙනම් දැන් මේ කියපු ටික වැටහිච්ච නැති කෙනෙක් ඉන්න පුළුවන්. තේරිච්ච නැති කෙනෙක් ඉන්න පුළුවන්. හරි. අමාට පොඩි ඉරිබොන ළමයින්ට මම අමු පොළුයි අමු හාලුයි දුන්නා වෙන්න පුළුවන්. උයාගෙන කාපන් කියලා තාම ඉරිටිකවත් හරියට තනියෙන් දී ගන්න බැරි ළමයෙකුට අමු පොළුයි අමු හාලුයි දුන්නා වෙන්න පුළුවන්. හැබැයි ඔය විදිහ තියාගෙන ඉන්න පස්සේ පොඩ අතපය හයියාවන් පස්සේ ඒක උයාගෙන කන්න. හරි. අතපය හයිය කරගන්න. අතපය හයිය කරගන්න. ඉතින්ලා දැනට ඔබ ඉන්න තැන ප්‍රශ්න කරගෙන වැඩේ පටන් ගන්න. මේ පැවැත්ම ඔබ ප්‍රශ්න කරන්න තමයි සත්‍යිස්ම. මම ඒක කිව්වේ සුවට නෙවෙයි. ඒ කෙනාට ගැළපෙන දෙයක්ක් දුන්නේ. නෑ ඒක සංකීර්ණ නෑ. ඔබ සංකීර්ණයි කියලා දකින්නේ ඔබේ කණ්ණාඩියේ තියෙන පාර්ශ්වික දේ. ඒ වචන දාගන්න එපා. ඒ වචන දාගන්න එපා. දැන් ඇති. අර දුවකින් මන අහන්න. කියලා දෙන්න. මූලපරයය සූත්‍රයේ මොකද්ද? ඒවල තියෙන මූලපරයය. 24 වෙනි එකට කියනවා එක එක විදිහට මඤ්ඤණා වෙන විදිහට කියනවා. පරලෝකයේ මඤ්ඤණා වෙනවා. දෙවියෝ මඤ්ඤණා වෙනවා. රූපේ මඤ්ඤණා වෙනවා. ශබ්දේ මඤ්ඤණා වෙනවා. පඨවිය ওই විදිහට පඨවිය ආපෝතේ දැන් ඔය කීප ඔක්කොම ඒ ටික මඤ්ඤණා වෙන විදිහ කියලා ඊට පස්සේ කියනවා මොකද්ද? නිවනද මඤ්ඤණා කරයි. මඤ්ඤන් දන්නවනේ මඤ්ඤන් කියපු වචන තේරෙනවනේ. නිවනද මඤ්ඤණා කරයි. මූලපරයයි. හොඳයි එහෙනම් අදට ඇති කියලා මං හිතනවා. එහෙමයි. මේ කොච්චර බණ කිව්වද වැඩක් වෙන්නේ නැහැ. පරිශ්‍රණය ඔබ තුලින් කරා. ඒක කරන්න බෑ මට. ඒකේ වගකීම තියෙන්නේ ඔබට. මේ පරිශ්‍රණය කරන කොටත් ඔබ පාවිච්චි කරන්නේ ගන්න ආයුධ ටික
ඉස්සලා ආයුධ ටිකක් ගන්න වෙනවා අපිට. හැබැයි ඊට පස්සේ ගන්න ආයුධ ටිකත් දෘෂ්ටි ටිකක් කියලා ඔබ කවදා හරි දැනගන්න. මේක ගලව ගන්න ආයුධ ටික. ඉතින් ඒ මුලින් ඔබේ දැනට තියෙන ප්‍රශ්න කරන්න ආයුධ ටිකක් ගන්න වෙනවා අතට. ඊට පස්සේ ගත්තු ආයුධ ටිකක් නැවත ප්‍රශ්න කරන්න. දැනෙලා. ඒ නොතේරිච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ වැඩේ පටන් ගන්නවා කියලා. තමන්ගේ ආධ්‍යාත්මික පරිශ්‍රණය කරන්න. මේ තියෙන මුලාවෙන් නිදහස් වෙන්න. ඒ නිදහස් වෙන්න ඉස්සලා මුලාවක් තියෙනවා කියලා දැනගන්න එපා. නැත්තම් ඔබ අර මට ඉතින් බොහොම සරලව කියන්න දෙන්නේ මෙහෙමයි. ඔබ හීනයක් දැකලා බය වෙලා ඉන්නවා. ඔබ හීනයක් ඇතුලේ දුක් විඳිනවා. ඒක හීනයක් බව නොදැන. එහෙනම් පෙරවන් සන්නයි සියලු දෙනාට.